රට වෙනස් කරන කතාව. සෑම ඉරිතාවකම පෙරවරු 10ට. ලියතම්බරා කියලා ඉවනන්නේ. දැන් සුබෝදෑසනක් ඔබ හැම දෙනෙකුටම. සාමාන්‍යයෙන් මේ කාන්තාව ගැන කියනකොට ඔය ලියතම්බරා කියලා තියෙනවා බොහෝ තැන්වල. අපි අද ජාත්‍යන්තර කාන්තා දිනයේ කෙසේ වෙතත් මේ කාන්තාවන්ගේ හැඟීම් දැනීම් ප්‍රකාශ කරන එකේ සීමාව මොකක්ද කියලා කතා කරන්න හිතුවේ. ඇත්තටම ශිවන්තිද සිල්වා ලියපු. ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු කියන කෘතිය නිසා තමයි මේ සංවාදය ඇති වෙන්නේ. ඉතින් මේ පොතේ නම දැක්ක ගමම මට හිතුණා මේ සම්බන්ධයෙන් සංවාදයක් විසංවාදයක් කරන්න ඕනි කියලා. ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු කියලා පොතක් දැක්කම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය ට්‍රැක් පයින්නවා කියලා කියන්නේ ඊටාම නරක වැඩක්. ඒක විශේෂයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් වෙනවා නම් ඒක අම්මේ අතිශය නරක වැඩක්. මොකද අපි ලාංකීය සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ එහෙම මේ යන්න පුළුවන් කමක් නෙමෙයි. ලාංකීය සමාජයේ මවට තියෙන ගෞරවය, බිරිඳකට තියෙන ගෞරවය, එතකොට සහෝදරියකට තියෙන ගෞරවය, පෙම්වතියට තියෙන ගෞරවය වගේ ඒවා එක්ක බලපුවාම ලංකාවේ ගෑනු අයට එහෙම අර ට්‍රැක් පැනලා කියලා කියන්නෙම වැරදි කට්ටිය කියන හැඟීම තමයි තියෙන්නේ. ඉතින් ශිවන්තිද සිල්වා ලියපු කෘතිය ගැන කතා කරනවා. ඒ කෘතියේ නම තමයි ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු. සංජය පාසෙනවිරත්න අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම භාව චිකිත්සක මනෝ උපදේශිකා එරන්දි ජයසිංහ අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම දිල්ෂාන් ඉන්නවා. දිල්ෂාන් තමයි මේ බොහොම ලස්සනට ඉස්සෙල්ලා අර ලියතඹරා ගීතය ගායනා කරේ. දිල්ෂාන් උමයංග ඉන්නවා අපිත් එක්ක. සුබෝදෑසනක් හැමෝටම. සුබෝදෑසනක්. මං කැමතියි මේ ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු කියලා පොතක නමක් දෙන්න ඇයි එහෙම නම ලිව්වේ කියලා මුලින්ම ශිවන්තිගෙන් දැනගන්න. පොතට ඒ නම දුන්නේ ඇයි කියලා. ඇත්තටම මේ සරලවම කියනවා නම් පොතට ඒ නම දුන්නේ මම එක ලියපු ලියවෙල් එක මම සඳහන් කරනවා මේ ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු කියන එක. ඒ වචන ටික හින්දා තමයි ඉස්සෙල්ලාම මම ලියපු ඒවට මේ නම දෙන්නේ. අනිත් කතාව තමයි මම මේ ලියලා තියෙන්නේ කවි නෙවෙයි. කවුරු හරි මට කිව්වොත් එහෙම මම කවි ලියන කෙනෙක් කියලා. ඇත්තට මම කවි ලියලා නැහැ. මේ ලියලා තියෙන්නේ මට දැනෙන දේවල්. ඒ කියන්නේ මගේ හැඟීම් වෙන්න පුළුවන්, මගේ දැනීම් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ලියව බොහොම මේ කෙටි ලියවිලි එකතුවක්. එතකොට දැන් මම එතනම ලියවිලි වලින් ට්‍රැක් එක පැනලා තියෙන්නේ. කෙනෙක් හිතනවා ලියනවා නම් කවි ලියන්න ඕනි කියලා. මම එතනේ ට්‍රැක් එක පැනලා තියෙනවා. ඒ හින්දා මම හිතනවා මේ ට්‍රැක් පැන්න කියන කතන්දරේ එතනින්ම එළියට එනවා. ඊට අමතරව ගෑනු කෙනෙක් ට්‍රැක් පැන්නයි කිව්වහම ටක් ගාලා කෙනෙක්ට ඔලුවට එන්නේ මේ මෙයා හොඳ කෙනෙක් වෙන්න බෑ. මෙයා මේ නරක කෙනෙක් වෙන්න පුළුවන්. අර ට්‍රැක් කියන කෙලින්ම අනාචාරය වගේ කතා වලු. අනාචාරය ඒ කියන්නේ හරි රස්තියාදුකාර ගෑණියෙක්, ගෙදරක ඉන්නේ නැති, ළමයි බලාගන්නේ නැති, කිසිම වගකීමක් නැති ගැහණියක් කියන එක තමයි මේ ට්‍රැක් කිව්වහම ඉන්නේ. අනිත් බිරිඳකගේ වගකීම දරන්නේ නැති. අම්මා කෙනෙක්ට සුදුසු නැති. ඒක කෙලින්ම ගැහණියක් වෙන්න සුදුසු නැති කියන එක. ගැහණියක් නම් අපි කරන්න ඕනි මෙන්න මේ ටික කියලා අපිට සීමාවක් තියෙනවනේ. ඒ සීමාව මම දන්නේ ඒක ගැහණු විසින් පනවා ගත්ත සීමාවක්ද පිරිමි දාපු සීමාවක්ද කියන්න මම දන්නේ. කාලෙක ඉඳන් අපිට මේ සීමාව පෙන්නලා තියෙනවා. අපි පුංචි කාලේ අපේ අම්මලා අපිට කියනවා ගෑනු ළමයි කයින් කතා කරන්න හොඳ නෑ, මෙහෙම අඳින්න ඕනේ, ගෙදර වැඩ පුරුදු වෙන්න ඕනේ, හොද්දක් බතක් උයා ගන්න ඕනේ. ඔන්න ඔය සීමාවෙ ඉඳලා ඇවිල්ලා පෞද්ගලිකව මං හිතනවා මේ ඒ කියන්නේ මම මේ ට්‍රැක් එක චුට්ට පැන ආව කෙනෙක්. ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් ගෙදරට වෙලා ඉන්න සමහර වෙලාවට හිතෙනවා මම පොඩ්ඩක් යන්න ඕනේ එළියට. මගේ යාළුවෙක් හම්බෙන්න ඕනේ, කතා කරලා එන්න ඕනේ. ඒ වගේ ඒ ට්‍රැක් එක පැන යද්දි මං කල්පනා කරනවා දැන් මට හිතෙනවා මං හිර වෙලා වගේ.
මට කොහෙන් හරි පොඩක් නිදහස් වෙන්න ඕනේ. ඒ නිදහස කියන්නේ මම ගිහින් අතරමං වෙන එක නෙවෙයි. මම රස්තියාදු ගහන එක නෙවෙයි. හැබැයි මං ඒ රස්තියාදුවක යනවා. ඒක තමයි මම යන රස්තියාදුව. හැබැයි යන්නේ මම මොනවා හරි දෙයක් හොයාගෙන. සමහර විට හොඳ යාළුවෝ කට්ටියක් එක්ක මගේ අදහස් බෙදා ගන්න. එහෙම නැත්නම් මොකක් හරි චිත්‍රපටියක් බලන්න, සින්දුවක් අහන්න. නැත්නම් සාමාන්‍ය කතා බහක් වෙන්න පුළුවන්. ඒක තමයි මම අර එළියට යන තැන. ඒ නිදහස් වෙනකොට මට හිතෙනවා මේ නිදහස මට දැනෙන දේ මම ලියන්න ඕනේ කියලා. එහෙම තමයි මේක ලියන්නේ. ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු කියන කෘතිය ලියන්නේ. ඔය නිදහස් ගෑනුන්ට දැන් මේ සංවාද මණ්ඩපයේ ඉන්න එකම පිරිමියා සංජය, මොකද දිල්ෂාන් සින්දු කියන නිසා. දැන් නිදහස් ගෑනුන්ට පිරිමි එකාතකින් හරි ආසයි. අනික් අතින් හරි බයයි. ඒ කියන්නේ හිත යටින් අගය කරනවා. ඒ වුණාට ජීවිතේට ඒ වගේ කෙනෙක්ව කසාද බඳින්න එහෙමනම් ලොවෙත් බයයි. මොකද ඒව කෙනෙක් අරගෙන පාලනය කරගන්න බෑ. නිදහස් ගෑනු කියන જાතිය අනේ අම්මේ අපිට දෙයියනේ කියලා සැනසීමෙන් අර මල තාත්තලාගේ කාලේ වගේ පෞල් කාලේ ඉන්න ගෑණියෙක් හිටියාම ඇති. ඔය જાතියේ ඔය කතන්දර ගෑනු ගෙනල්ලා නම් ජීවත් වෙන්න අමාරු වගේ පිරිමි බයයි. හැබැයි ආසයි පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මට මේ හිතෙන දේ මම කියන්නේ මේක සාපේක්ෂ වෙන්න පුළුවන්. සංජය මොකද මේ සංවාද මණ්ඩපේ ඉන්න එකම පිරිමි හැටියට කියන්නේ? මම කියන්නේ බයයි කියලා කතාවක් සහ ආසයි කියලා. එතනින් ගන්න කතාව. මේ ජාති ගෑනු ගැන මම කියන්නේ. මේ ජාති ගෑනු කියලා විශේෂ ගෑනු ජාතියක් නෙවෙයි මේ සාමාන්‍ය මිනිස්සු. පිරිමි ආසයි. ඒ ආස වෙන්නෙම එකක් එයාගේ තියෙන ජාගර ලිංගිකත්වය පදනම් කරගෙන. පළවෙනිම කාරණාව. මගේ දෙකින් මම මේ කියන්නේ. බය අනිත් පැත්තට තියෙන්නේ තමන් දාගත්තු සීමා ටිකක් තියෙනවා. ඒකත් එක බුදුම්මෝ වෙනවා මේක කියන්නේ දැක්කම. එහෙම ලොකු එකක් නෙවෙයි මේ. තාරකා පේන්න ගන්න. මේක පදනම් වෙලා තියෙන්නේ අපි හිතන පැටර්න් එක. thinking pattern එකක් අපිට හදලා තියෙනනේ. ස්කූල් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලවල. තා බෞද්ධ පදනමින් හිතන්න පොළොබෝන తీරනේ. ඒතකොට මේ හිතන්නේ කොතනින්ද මිනිස්සු අනිත් එකා ගැන. ඒ හිතන්නේ මොකද්ද තියෙන පදනම. තමන් ඉන්න මොකක් කර ලෑන්ඩ්විච් තනක් තියෙනවනේ. මෙන්න මේ පොළොව තමන් හිතන්න පටන් ගන්න තැනේ පොළොවේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. එතකොට බයයි. ගොඩක් වෙලාට ඔක ආගමික හික්මීමක් ඇතුලේ තමයි ගොඩාක් බහුතරයක් ලාංකිකයන්ගේ ජීවිත ගෙවෙන්නේ. ඊළඟ දේශපාලනය. ඒතර හික්මවන්න හරි හිතන්න හරි පුළුවන් විදිහේ තැනක් මිනිහෙක් හදලා දුන්නාම එයා එතන දැන් තමයි අනිත් පැත්ත ගැන හිතන්නේ. එතකොට මෙන්න මේක තමයි අපි නැවත හිතන්න ඕනේ, පුපුරවා ගන්න ඕනේ. තමන් හිතන පදනම කොහොමද අනිත් එකා ගැන. මම හිතන්නේ ඒක තමයි මේ ජාත්‍යන්තර කාන්තා දිනේ කියලා බොරුවට මේ කාන්තාවන්ට නොයෙකුත් ආකාරයේ කොණ්ඩ හදන හැටි, මල් හදන හැටි, කෑම හදන හැටි ගැන විතරක්ම මුළු ජීවිත කාලේ පුරාම මම හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපි මාධ්‍ය වලින් දැකලා තියෙනවා. හැබැයි ගැහණියකගේ චින්තනය එතනින් එහාට කොහොමද අරගෙන යන්න ඕනි කියන මේ බුද්ධිමය සංවාද අපි දකින්න අඩුයි. ඉතින් අපි අද දවසේ මේ සංවාදය තමයි මේ කරන්න ලෑස්ති වෙන්නේ. දිල්ෂාන් මං හරි ආසයි අර නවත්තපු තැනින් ඔබ පටන් ගන්නවා නම්. ඒ කියන්නේ ලියතඹරා කතාවෙන් ඔබ මේ විරාමයේ ඉවර කරනවා නම් මං ආසයි දිල්ෂාන් උමයන්ග. මායාව ලොවරවටනා සිහිනයකි අඳුරේ පාවෙනා නීනාවේ තත් නගන මුදුසරය මහදට රසගෙනෙන මත ඇයයි ලියතඹරා මුදුකුසුමකි හැ තවුසන්ගේ දැහැනේ සමබිඳින නෑලෝකෙ ජීවේ
හිතනා දුර ඇත සිතිජයකි ඉමනු පෙනෙනා නිල් නයන බිඟු දැලකි නෙත් සරය සුමුදුයි මගේ ජීවේ වැලි කතරේ දිය බිඳ ඇයයි ලිය තඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සමබිඳින නෑලෝකේ ජීවේ ඇයයි නෑලෝකේ ජීවේ ඇයයි නෑලෝකේ ජීවේ ඇයයි නෑලෝකේ ජීවේ ඇයයි ලිය මට එපා කිව්වොතින් ඒ එපා කියන්නේ හා කියන්න ලැජ්ජ නිසා ඒ බව දැනගෙන හිටියද. හිතේ තියෙන හරිම දේවල් ඒ විදිහටම කියයි කියලා හිතුවද. ඒ තමයි වැරදුණු තැන පිරිමි ඔයාලට. කියන දේ නෙමෙයි ඇත්තටම හිතේ තියෙන්නේ. හිතේ තියෙන දේ නෙමෙයි ඇත්තටම කියන්නේ. ඒකයි ගෑනුහිත් තේරුම් ගන්න අමාරුයි කියලා කියන්නේ. දැන් මේ එරන්දිත් එක්ක කතා කරන්න බරුණා මං මේ පොතේ කවියක් කිව්වේ ශිවන්ති පොතේ කවිය. සමහරවිට අර ගෑනු විදිය ටිකක් ගෑනුදිවි ওই ටිකක් ওই ට්‍රැක් පැනපු විදියට හිතනකොට පතනකොට කටයුතු කරනකොට මේක මේ කවුරුත් එහෙම කියන හින්දා මං මේ කියනවා නෙවෙයි. නමුත් අපි සමහරලාට කියනවා නිකන් මේ සමහරට පොඩි අවුට් එකක් වගේ ඇතිනේ අවුට් මොකක් හරි එහෙම කේස් එකක් වෙන්න ඇති කියලා වගේ කියන වෙලාවල් තියෙනවා. දැන් එරන්දි මනෝ උපදේශකවරියක් ඒ වගේම භාව චිකිත්සකවරියක් නේ. ඒ කියන්නේ භාවයන් පිළිබඳව එරන්දිට මේක වෘත්තිමය වශයෙන් විශ්ලේෂණය කරලා ඇතිනේ. මම කැමතියි ඔබෙන් දැනගන්න. ඔය ට්‍රැක් පැනපු ගෑනු කියලා කියන්නේ එහෙම මේ පිස්සුවක් තියෙන අයද? ඒ කියන්නේ මම මේ වචනේ පාවිච්චි කරන සමහර වෙන්නේ එහෙම පිස්සුවක් නැහැ කියලා මම දන්නවා. නමුත් සමහරු කියනවා එහෙම පොඩි ට්‍රැක් එකක් තියෙනවා. පොඩි ට්‍රැක් එකක් තියෙනවා කියලා. එහෙම අයද? මයුරි ඇත්තටම කිව්වොත් මේ ට්‍රැක් කියන වචනේ ගත්තහම අපේ ශබ්දකෝෂයේවත් ට්‍රැක් කියන වචනේ නැහැ. අපි කතා කරන්නේ ඇබ්නෝමල්ටිස් ගැන, අසාමාන්‍යතා ගැන. ඒ කියන්නේ කෙනෙකුගේ මොලේ රසායනික ප්‍රතික්‍රියාවන් ගෙවන අසාමාන්‍යතා ගැන. එතකොට මේ ශිවන්ති කියන ට්‍රැක් පැනිල්ල මට අනුව ට්‍රැක් පැනිල්ලක් නෙවෙයි. මොකද මම මේ කතා බහට එකතු වෙන්න ප්‍රධානම හේතුවත් ඒක. මොකද ඇය කතා කරන මේ ට්‍රැක් පැනිල්ල කියලා කියන්නේ මනසේ ඇතිවන භාවයන් ගැන මිසක් ඒ භාවයන් ඇති කරන්න හේතු වන රසායනිකයන්ගේ ප්‍රතික්‍රියා ගැන කතාවක් නෙමෙයි. ඒ නිසා කාට හරි හිතනවා නම් ශිවන්ති කියලා කියන්නේ ට්‍රැක් පැනපු ගෑණියෙක් කියලා. ඇත්තටම එහෙම ට්‍රැක් පැන්නයි කියලා කියන්න අපිට පැහැදිලි නිර්ණායක තියෙනවා මනෝවිද්‍යාවේ. ඒක පටන් ගන්නේ කවුරුත් දන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙන් පටන් ගත්තාම ඉඩ් ඉගෝ සුපර් ඉගෝ කියලා අපේ මේ මනෝභාවයන්. ඉඩ් කියලා කියන්නේ හරියට මේ පොතේ ඉස්සරහා ඉන්න මේ රූපේ තියෙනවා වගේ අපේ හිත ඇතුළේ වැඩ කරන අර මේ සංස්කෘතියට සමාජයේ කියන ෆ්‍රේම් එකට ගන්න බැරි සිතුවිලි. එතකොට ඊගෝ කියලා කියන්නේ මැද ඉන්න කෙනා. යාම විස්තර කරන සුපර් ඊගෝ කියන්න ඕනේ. සුපර් ඊගෝ කියලා කියන්නේ එයා තමයි මේ තියෙන දේවල් එක පවතින ට්‍රැක් එකත් එක්ක අපිට බැලන්ස් කරන්න කියලා අපිව මෙහෙවන කෙනා. එතකොට මේ දෙන්න දෙපැත්තින් කියන දේවල් අහගෙන මැද්දේ ඉඳලා ඊගෝ තමයි අපිව සමාජයේ ඉස්සරහට මේ ශිවන්ති, මේ ඉරන්දි, මේ මයරි. ඒ විතරක් නෑ මේ සංජය කියලා ගේන්නේ ඔන්න කෙනා තමයි. ඒතකොට යම්කිසි කෙනෙක් කියනවා නම් මං ගාව ඉඩ් නෑ කියලා
බොහෝම ලස්සන්ට සියවස් ගණනාවක් තිස්සේ පර්යේෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා නෑ අපි හැමෝම තුළම සෑම මනුෂ්‍යයෙක් තුළ මේ තුන් දෙනා ඉන්නවා. නමුත් ක්‍රියා කරන විදිහ වෙනස්කම් තිබෙනවා. ඒකට බලපානවා Taman ජීවත් වෙන අර සංජය කිව්වා වගේ අපි ජීවත් වෙන පරිසරය අපේ සිතුම් පැතුම් ඇදහිලි විශ්වාස මේ හැම දෙයක්ම අන්නේ ට්‍රැක් එක නිර්මාණය කරන්න බලපානවා. දැන් හිතන්නකෝ ශිවන්ති ජීවත් වෙන ලංකාවේනේ. එතකොට මේ ශිවන්ති ලියන දේවල් ලංකාවේ අපි නොදන්න දේවල් නෙවෙයි. නමුත් අපිට ඒවා ප්‍රැක්ටිස් කරගන්න බැරි කමක් තියෙනවා. ඒ වගේම තමයි ශිවන්ති කොයි වෙලාවකවත් කියන්නේ මේ දේවල් ප්‍රැක්ටිස් එකක් කියලා. මේකේ යාගේ ඇතුලෙන් එළියට එන එයා දකින යථාර්ථය. ඒ යථාර්ථය නොපවතින කොහේ හරි එලියන් ෆීලිං එකක් නෙවෙයි. ඒක බොහොම සාමාන්‍යයි. නමුත් අපි එලිපිට මේක දරාගන්න අකමැතියි. මේ තත්ත්වය අපිට එලිපිට දරාගන්න අමාරුයි. සංජය මං එතනින් එන්නම්. දැන් ඉස්සර මං හිතන්නේ සංජයගේ අම්මලාගේ කාලේ අපේ අම්මලාගේ කාලේ ওই කිසි කලබගෑනියක් නැතුව ගෑනු උදවිය ළමයි හදාගෙන සැමියාටත් සහාය වෙලා බත් ටික උයලා ළමයි බලාගෙන හිටියේ. ඉතින් කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහනේ සංජය කියලා කෙනෙක් කියන්න පුළුවන්. මේ විදිහට හිතුවේ නැහැ තමයි. උනන අපිට ප්‍රශ්නයක් තිබුණෙත් නැහනේ කියලා. සංජයගේ අම්මලා හැමෝම කියලා ඇති සමහරවිට. ප්‍රශ්නයක් හැටියට නෙවෙයි මේක තියෙන්නේ. ඊළඟ කිව්වා වගේ මේ ට්‍රැක් පනිනවා කියන එක හරි මම ඒ වචනටත් ඇත්තටම කැමති නැහැ ඒකට. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේ. හරිද? එතකොට මේගොල්ලෝ වඩා නිදහස්කාමී විදිහට ජීවත් වෙන්න හිතනකොට හැබැයි අපිට දරු පවුල් තියෙනවා, බිරිඳලා ඉන්නවා, විවාහකයි ඔක්කොම තියෙනවා. සහෝදරියෝ ඉන්නවා. නැගණියන් ඉන්නවා, මව් ඉන්නවා. එතකොට අපි ඒගොල්ලොත් එක්ක තියෙන සම්බන්ධය කොහොමද තියන්නේ? ඒක කොච්චර ශිෂ්ට මට්ටමක අපි පවත්වනවද? බොහෝ වෙලාවට ගෘහස්ත හිංසනය කියලා වචනයක් තියෙනවා. එතකොට මේ ගෘහයේ හිංසනයටපත් වෙන්නෙම කාන්තාව. සමහර පිරිමි හිංසාවටපත් වෙනවා ගෘහස්ත ඇතුලේ. ඇත්තයි. මිනිස්සු කියන්නේ නැහැ උන්ගේ තියෙන ඔය ඊගෝ ප්‍රශ්නෙම තමයි. මට ගෑනු කෙනා ගහනවා කියන්න බෑනේ. බෑනේ. ඒක කියන්න බැරි. අඩෝයි මට ගෑණි ගැහුවානේ මචං කියලා කවුරු ආලවත් නැහනේ. හැබැයි එහෙම තියෙනවනේ. ගෑණි මට කන පැලෙන්න දේශනා දුන්නා ඊයේ රෑ කියලා එහෙම කතා වෙනවනේ. එහෙම ඇත්තටම තියෙනවා. ඒතර මේක කතා කරන්නේ. ඒතර ගෑනු කියනවා එහෙම ප්‍රශ්නයක් ගැන. එතකොට මේ හිංසනය, මේ ගෘහස්ත තත්ත්වය ඒ ප්‍රකාශනයක්ම තමයි අවසානයේ අපි කියන ගැහණියකගේ හැසිරීමේ තියෙන්නේ. කියන්නේ ගැහණියක් ගෙදරින් එළියට එන්නෙම ගෙදර හැංගීමක් එක්කනේ. ඒතර එයා ගෙදර කියන්නේ එයා විශ්වාස කරන තැනට. ඒතර විශ්වාස කරන තැනට ගිහිල්ලා මේ ප්‍රචණ්ඩත්වයටපත් වෙනවා. එයාගේ නිදහස නැති වෙනවා. හරි එයාට කැමති ආදරය හරි ඒ මනුස්සකම අහිමි වුණාට පස්සේ ආපහු එළියට බහින සමාජයක් හැටියට ජීවියෙක් හැටියට ඒකෙම කොටසක් අරගෙන. ඒකට ඒකේ ප්‍රතිචාරයක් තමයි එළියේ හැසිරීම. ඔන්නෝගේ කාරණා ටික තියෙනවා අපි මං කියන්නේ හැම වෙලාවෙම මං කියන්නේ අලුතෙන් හිතන්න ඕනේ මේක. මේක නව තත්ත්වයක්. අලුතෙන් කියවන්න. තමන්ව කියව ගන්න ඕනේ. මම මොකක්ද? මගේ අරමුණ මොකක්ද? මම මොකටද ජීවත් වෙන්නේ? රසාවක් කරනද මම ජීවත් වෙන්නේ? එහෙම නැත්නම් මම මගේ ව්‍යාපාරය වෙනුවෙන් මම ජීවත් වෙන්නේ? දරුවෝ ගැහණියක් වෙනුවෙන් මොකටද මම ජීවත් වෙන්නේ? මේ ජීවත් වෙන එකේ මගේ අර්ථය කොහෙද තියෙන්නේ? මේ අර්ථය ඇස්සේ මං අනෙකත් එක්ක කරන සංවාදයේ ගනුදෙනුව කොච්චර මානසිකයිද කොච්චර ශිෂ්ටයිද? මේක ආපහු හිතන්න වෙනවා. මොකද මේ ඇත්තටම මේ අපි හරිම මේ වෙද්දිත් හරි පාදල රටක් නෙමේක. අපි ඒක නොපැකිල කියමු නේද? කියන්න ඕනේ. ඒ කියන්නේ ඒක වෙලා තියෙන්නේ මේ විකක් දේශපාලනය අනිත් එක ආගමික සංස්කෘතිය මේවා හික්මුවන්න හදනවා. අනිත් කාරණාව තමයි අපි හිතන තැනක් තියෙනවානේ. හිතන භාෂාවක් තියෙනවානේ. ඒ භාෂාව සිංහලනේ. ඒතර මේ සිංහල භාෂාවෙන් අපි දේවල් ගැන හිතන්නේ. ඒ හිතන භාෂාව හදලා තියෙන්නේ කවුද? ඒතර මේ සිතිවිලි ඔළුවේ හැදෙන්නේ මේ ලැන්ග්වේජ් එකෙන්. ඒතර මේ ලැන්ග්වේජ් එක තියෙන්නේ සම්පූර්ණයෙන්ම 2500 කතාවුත් කියනනේ. ඒක ආගමිකයි. ඒතකොට මේ ආගමිකයෙන් අපිව ගෙනියන්න නිවනට කියලා අවසානයේ කියනවා. නිවන් දක්වන්න හදන්නේ. උච්චර කැත හාමුදුරුවෝ තමයි අපි නිවන් දක්වන්න හදන්නේ. ඒගොල්ලෝ තමයි භාෂාව දෙන්නේ. හැංගීම දෙන්නේ. එතකොට ගැහණු හිතන්නේම බහුතරයක් ගැහණු හිතන්නේ ලංකාවේ මෙන්න මේ කියන ආගමික මතය ඇස්සේ. පන්සිල් ඇස්සේ.
කියන්නේ බෞද්ධ දර්ශනය කියන කතන්දරේ නෙවෙයි මේ ජනප්‍රිය බෞද්ධාගම කියන එකෙන් හිතන්න පොළඹවනවා, හිතන්න උගන්වනවා, කියලා දෙනවා. ඔබ මෙන්න මෙහෙමයි හිතන්න ඕන කියලා. එතකොට මෙන්න මේ සාංගික සිතිවිලිත් එක්ක තමයි අපිට අමාරු. ඒක තමයි ප්‍රශ්නේ නේද? ඔබ වරදව වටහා ගන්න එපා. දැන් මෙතනදී මේ බෞද්ධ දර්ශනයට නිගරුවක් නෙවෙයි අපි කරන්නේ. ඒක වෙනස්ම දෙයක්. වෙනස් කතාවක්. බෞද්ධ දර්ශනයට අපි ගරු කරනවා. මෙතන සියලු දෙනා ඒක පිළිබඳ විවාදයක් නැහැ. ශිවන්ති මේ දැන් කොට ගවුමක් ඇඳගෙන ගෙදර වැඩ ටික එපා වුණු ගමන් කවිලිය ලියා බේකරිය පැත්තේ ඇවිද ඉන්න ගෘහණියක් එහෙමයි අපිට මැවෙන්නේ නැහැ අපේ සමාජයේ අපිට මැවෙන්නේ නැහැ කවිලිය ලිය යාළුවොත් එක්ක ඇවිද එහෙම අම්මලා අපිට මැවෙන්නේ නැහැ. එහෙම බිරින්දෑවරු අපිට මැවෙන්නේ නැහැ. ඒතකොට සැමියා මොකද කියන්නේ? ඇත්තටම දැන් මයිඩක්කේ දැන් මම මෙහෙම පොතක් ලියලා මගේ නිදහස හොය යන්නේ මම මගේ දරුවා බලා ගන්න ගෙදර කවුරු හරි ඉන්නේ හින්දානේ. මං හිතන්නේ දැන් මම මේ ට්‍රැක් එක පැනගෙන යන්නේ ඒක දිහා බලාගෙන මට මේ ට්‍රැක් එක පැනලා යන්න උදව් කරන කෙනෙක් ගෙදර ඉන්න හින්දා. මට කිසිම වෙලාවක අද වෙනකන් මගේ දරුවට දැන් මගේ පුතාට අවුරුදු 7ක් මට මේ වෙනකන් අම්මා හරි අප්පච්චි හරි නැතුව රැයක් ගත කරලා නැහැ මගේ පුතා. එතකොට එක්ක මම ඉන්න ඕනේ, හස්බන්ඩ් හදිස්සිය එළියට යන්න ඕන නම් හස්බන්ඩ් ඉන්න ඕනේ. එතකොට මම දැන් සංජය අයියා දන්නවා මම වැඩිපුරම යන තැන තමයි බේකරි අවකාශය. එතනදී තමයි සංජය අයියත් මට මුණ ගැහෙන්නේ. ඒ කවියෝ මාධ්‍යවේදියෝ එක එක જાතිය කලාකාරයෝ. ඒක සමහර විට මේ කවුරුත් පිළිගන්නේ නැති කලාවක් වෙන්නත් පුළුවන්. මොකද දැන් මේ ළඟදී ආර්ට් ෆෙස්ටිවල් එකක් කරා අන්ඩර්ග්‍රවුන්ඩ් ආර්ට් කියලා තමයි කියන්නේ. කියන්නේ සමහර මේ ප්‍රසිද්ධ මාධ්‍යයට එන්නේ නැති කලාවක් එතන තියෙනවා. ඒ ප්‍රසිද්ධ මාධ්‍යයේ ඉන්න කලාකරුවොත් එතෙන්ට ඇවිල්ලා වෙනම දේවල් කතා කරනවා. කලාව, දේශපාලන, සංස්කෘතිය ගැන. හැබැයි ඒ දේවල් අපි මේ කතා කරලා කියන්නේ මේ අපි කතා කරන්නේ මේ දේවල් ගැන අපි කරන්නේ මේ වැඩ කියලා අර පස්සෙන් ගිහින් කාටවත් ඒක පෙන්වන්න යන්නේ. දැන් අපේ සංස්කෘතිය තාම පුරුදු නැහැ ශිවන්ති. දවල්ට වෙලම බේකරිය පැත්තේ ගිහිල්ලා කවියක් අහලා එනවා. හරි. ඒතකොට රැට වෙන්න ඉස්සෙල්ලා මං ගිහිල්ලා අර සංජයත් එක්ක පොඩි දේශපාලන සංවාදයක් කරලා එනවා ගෑනු අය. එහෙම ඒවා අපිට නැහැ. නෑ. ඒ කියන්නේ දැන් මම සමහර වෙලාවට ගෙදරින් එළියට බහින්නේ රෑ 11ට. දැන් මේ කොවිඩ් එක්ක මට ටැක්සි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා තමයි පොඩ්ඩක් මේ පහුගිය කාලේ එක මග හැරුණේ. නැත්තම් මං රෑ 11යි 12යි එළියට බහින්නේ හේතුව මගේ මේ මහත්තයා ඒ වෙලාවට තමයි ගෙදර එන්නේ. ඒතකොට මට පුතාව දාලා එළියට බහින්න බෑ දවල්ට. ඒතකොට මං රෑ 11ට යනවා. මගේ හස්බන්ඩ් අහන්නේ මේ ඔයා කීයට දෙන්නේ? ඒ රෑ 11යි වෙලාව. රෑ 11යි. මේ ඊළඟ දවසේ එළි වෙන්න පැයයි තියෙන්නේ. මම 11ට බැහැලා යන්නේ බේකරියට. ඒතකොට එතෙන්ට ගියාම එක්ක සංජය අයියා වෙන්න පුළුවන්, රාජ අයියා වෙන්න පුළුවන්, අජන්ත අපි එක පිරිසක් ඉන්නවා එතන. අනිත් එක දැන් මේ පොත මම ලියන්නෙත් මම මෙහෙම Facebook එකේ කවි ටිකක් ලියලිය ඉන්න අතරේදී තමයි ඔය ගැබක ප්‍රදර්ශනේ පටන් ගන්න. එතකොට එතනදී මම දකිනවා මේ මෙතන වෙනම ආර්ට් එකක් එළියට එන්නේ. ඒතකොට මම කල්පනා කළා දැන් මම ලියනේවත් මේ කවි නෙවෙයිනේ. මේවා මං කොහෙන් හරි මේ ටික එකතු කරලා දෙන්න ඕනේ පොඩ්ඩක්. මේ මම ලියන දේවල් Facebook නැති සමාජින්න අනිත් අය අතරටත් යවන්න ඕනේ කියන අදහස මට එන්නෙත් මේ මෙතනදිමයි. ඒ නිසාම තමයි මම මේ පොත ලොන්ච් කරන්න බේකරිය තෝරගන්නේ. මොකද මට මුලින් අදහසක් එනවා මේ මම ලියන දේවල් ගැලින්ම මේ ට්‍රැක් පැනපු කතාවක් නේ මම ලියන්නේ. මේ දේවල් අනිත් අය කොහොම බාරගනීද දන්නේ නැහැ. හොඳම උදාහරණේ මම මේ ලියපු දේවල් ගැන ලිව්වා එක්තරා මේ Facebook ගෲප් එකක. ඒක කාන්තාවන්ට විතරයි සීමා වෙලා තියෙන්නේ. ඒක ෂෙයා වෙන්නේ කෑම හදන හැටි අර මම කලින් කිව්වා වගේ සාරිය අඳින හැටි, ගෙදර අස් කරගන්න හැටි. මං හිතන්නේ ඒවා ගෑණියෙක්ට මේ බලෙන් කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි. දැන් මට මගේ ගේ අස් කරගෙන දරුවා බලාගෙන ඉන්න පුළුවන් නම් අනිත් ගෑනුවටත් ඒක සාමාන්‍යයෙන් පුළුවන්. ඒක ඉබේම ගෑණියෙක්ට ලැබෙන දෙයක්. ඒ හැකියාවක්. හැබැයි අපිට ඒක විශේෂයෙන් මෙහෙම කියලා ගෲප් එකක් ඇතුලේ කතා කරාට කමක් නැහැ. නමුත් අපි වගේ අයටත් පොඩි ඉඩක් තියෙන්න ඕනේ අපේ අදහස් ප්‍රකාශ කරන්න. නමුත් මම එතෙන්ට මේ පෝස්ට් දාද්දි මාව එතනින් ඉවත් කරනවා. ගෑනෝ අය ඇවිල්ලා සමහරව මාත් එක්ක තර්ක කරනවා. මගෙන් අහනවා මේ what's wrong with you කියලා. ඒවට මොකක් කරේ අවුලක්ද? මට අවුලක්ද? මම අර ට්‍රැක් පැනලාද වගේ මගෙන් අහනවා. මේ ඔයා මොනවද ලියන්නේ? ඔයා ගෑනුන්ට අපහාස කරනවද? එහෙම අහපු අය හිටියා. ඊට පස්සේ දවස් එකකින් පැය 24ක් ගත වෙන්න කලින් මේ ලක්ෂ 2-3ක් ඉන්නේ ගෲප් එකෙන් මගේ පෝස්ට් ඉවත් කරනවා. ඊට පස්සේ මාව Facebook වාරණයකට ලක් වෙනවා hate speech කියලා. කට්ටියක් එකතු වෙලා මාව මේ රිපෝට් කරනවා. එතකොට දැන් මට තියෙන ගැටලුව ලංකාවේ කාන්තාව බහුතරයක් ඉන්න තැන කොතනද? අපි කාන්තාව කියන්නේ ගෙදර වැඩ ටික කරගෙන ගෙදර වැඩ කරන එකේ වැරද්දක් නෑ. දැන් සංජය කතා කළා වගේ ගෙදර බුදු පහන තියලා බුද්ධ ධර්ම ගැන ඇදහිීමක් හරි යම් කිසි දෙයක් තියෙන එකේ වැරද්ද නෙමෙයි මං කියන්නේ. ඇයි අපි අර ඊට වැඩිය ටිකක් වෙනස් විදියට හිතන කෙනාට අවස්ථාව දෙන්නේ නැත්තේ? ඇයි ආව හෙලා දකින්න? ඇයි ආව හෙලා දකින්න? ඇයි දැන් මම කියන්නේ ගෑනු කුහකයි කිව්වොත් ඒක වැරද්දක්ද? දැන් මට Facebook එකේ කුහකයි කියන වචනේ පාවිච්චි කරන්න බෑ. මං ඒ වචනේ සිංහලෙන් ලියපු හැටි මාව රිපෝට් කරනවා. දැන් මට වෝනින් එනවා.
ඉතින් ඇයි අපි අපේ ඇත්ත කතා කරන්න බය වෙන්නේ? ඇයි අපි අපේ ඇත්ත කතා කරලා ඒක යම් කිසි දෙයක් නිවැරදි කරගන්න තියෙනම නම් ඇයි අපි ඒක නිවැරදි කරගන්නේ නැත්තේ? ඇයි අපි අපිට මේ සීමාවක් දාන් ඇයි අපි එන්න මේ සමාජේ හරි අපි මේ ජීවත් වෙන විදිහ හරි ඇයි අපි කොටුවකට දාගන්නේ? මම හිතන්නේ අපි මීට වැඩි විවෘත වෙනවා නම් අපේ හැඟීම් දැනීම් ප්‍රකාශ කරනවා නම් මේ බුද්ධිකා අක්කා වගේ කෙනෙක් ළඟට එන අය අඩුවේ. ඒක බුද්ධිකා අක්කට අවාසියක් වෙන්න පුළුවන්. නමුත් අර දැන් ඔය ශිවන්ති කියන ඔය කතා ටිකෙන් නැතුව කවුරු හරි කෙනෙක්ට ඕන එයා රෑ 11ට ගෙදරින් එළියට යන්නේ කියලාත් කියන්න පුළුවන්. ඔය ඔක්කොම අතහැරලා එයා රෑ 11ට ගෙදර. ඔව් ඔව්. අන්න ලක්කනට ඇවිල්ලා කතා කරේ රෑ 11ට ගෙදරින් යන ගෑණියෙක් කියලා. එතනින් ලව් කරන්න පුළුවන්. අපි දිවිෂයන්ට අවස්ථාව දීලා විරාමයකට යනවා. අපේ මේ සංවාදයට ඔබ එකඟ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් 27 96 777 2774 64 අපේ දුරකථන අංක. දවාලන්න පෙම්මාරුත්තේ ඇයයි ලංව ඉන්නේ සිතේ නිවාලන්න දුක් ජීවිතේ ඇයයි නිල්ල මල් මාවතේ දිවා රේමා මගේ අරුම පෙම් අංගනා ආශා නිරාශා මැවූ ඒ ස්වප්න මායාවකි ස්නේහේ ගඟුල් ප්‍රේමේ තෙවුල් මැවූ ඉන්ද්‍රජාලේ නෙතේ හැංගි හැංගි ඉඳී සිතේ ස්වර්ණයානේ නිදී මුවේ මන්දහාසේ දිදී මගේ නින්ද ආයේ බිඳී දිවා රේමා මගේ අරුම පෙම් අංගනා ආශා නිරාශා මැවූ ඇ ස්වප්න මායාවකි ස්නේහේ ගඟුල් ප්‍රේමේ තෙවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි. ජාත්‍යන්තර කාන්තා දිනේ 8 වෙනිදාට යෙදලා තියෙනවා. ඉතින් කාන්තා දිනේදී හැමදාම කතා බහ කරන දේවල් වලට එහා ගිහිල්ලා වෙනස් චින්තනයක් ඇති කාන්තාවෝ ටිකක් ගැන කතා කරන්න ඕනි කියලා අපි හිතුවා. මේ වෙනස් කියලා කියන්නේ මේ රැඩිකල් මේ දවල්ට උයන්න නැතුව ළමයි බලන්න නැතුව රෑ 11ට ගෙදරින් ගිහිල්ලා කවි ලියලා ඉන්නවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අර දැන් රැඩිකල් කොහොම පටලව ගන්න ඒවා තියෙනවනේ. එහෙම නෙවෙයි මම මේ කියන්නේ. අපි කතා කරන්නේ මේ ගැහැණු උදවිය තමන්ගේ සිතුම් පැතුම් කියනකොට තමන්ගේ හැඟීම් කියනකොට ඒකට සීමා තියෙනවාද කියලා. දැන් අසීමාන්තිකව මේ සමාජයේ ගැහැණියක් තමන්ගේ දැනෙන දේවල් කියන්න ගියාම එයාව විශේෂ වෙලා පේනවා. මොකද හුඟක් ගෑනු අය මේ සමාජයේ එහෙම විවෘතව කතා කරන්නේ නැහැ. ඉතින් කවුරු හරි විවෘත වෙලා තමන්ගේ හැඟීම් දැනීම් කියනකොට ඒක ආදරය ගැන වෙන්න පුළුවන්, විවාහය ගැන වෙන්න පුළුවන්, ලිංගික ජීවිතය ගැන වෙන්න පුළුවන්. කොටින්ම තමන්ට හිතන දේවල් අවංකව කියනකොට එයා නිකම්ම සමාජයේ විසින් රැඩිකල් ගෑණියෙක්, කමුතු ගෑණියෙක්, අර දන්නද්ද ටිකක් එක විදිහක කෙනෙක් වගේ කියනවා. හැබැයි දැන් මේ වගේ කතාවක් තමයි ගැහැණු අය බලුවොත් බොහෝ දෙනෙකුට තමන්ගේ හැඟීම් තියෙනවා කියාගන්න බෑ. හැබැයි කියන කෙනාට එක සැනින් සියලු දෙනා විරුද්ධ වෙලා
එයාව කොහරි කොනකට තල්ලු කරලා කොනක ස්මතු කරලා අනේ යානි ඉතින් දන්නවනේ කියන තැනකට දාන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි මෙහෙම සංවාදයක් මේ සමාජයට මේ මොහොතේ ඕන. තමන්ගේ හැඟීම් කිව්වම මොකද? තමන්ට දැනන දේ කියන්න බැරිද? ඒක වැරදිද? එරන්දි නෙමෙයි මේ ශිවන්ති මොකද මේ ගැන කියන්නේ? මම එරන්දිගෙනුත් අහන්න ඉන්නේ ගැන. ඔව්. ඇත්තටම මයිරක්කේ දැන් අපිට වෙලා තියෙන ලොකුම ගැටලුව තමයි අපිට දැනෙන දේවල් අපිට පිට කරගන්න විදිහක් නෑ. ගැහැණියක් හෝ පිරිමියෙක් හරි අපිට දැනෙන හැඟීම් දැනීම් අපි පිට කරන්න නැති වුණාම ඒක ගොඩක් වෙලාවට පිට වෙන්නේ අපි ළඟම ඉන්න කෙනත් එක්කනේ. මං හිතන්නේ ඔය ගොඩාක් දුරට පෞල් ප්‍රශ්න ඇති වෙන්න ලොකුම හේතුව ඒක. මොකද අපි කියනවා තේරුම් ගන්න, අපි කියන දේ අහන්න. ඒ හේතුව අපි කියන්නේ. ඇයි අපි නොකිය ඉන්නේ? මට යන්න ඕනේ එළියට කියලා කියන්න ඕනේ. මට මගේ යාළුවෙක්ව හම්බෙන්න ඕනේ කියන්න ඕනේ. නැත්තම් අනිත් කෙනා කොහොමද අපිව තේරුම් ගන්නේ? අර දැන් අපි මේ අද කතා කරන මාතෘකාව ගත්තොත් කාන්තාවගේ හැඟීම් දැනීම ප්‍රකාශ කිරීමේ සීමාව මොකක්ද කියලානේ අපි කතා කරන්නේ. ඒ සීමාවක් අපි දැන් හදාගෙන ඉන්නනේ. මං හිතන්නේ සීමාව තියෙන්නේ මේ මම අද කතා කරන තැනින් ගත්තොත් සෑහෙන ඈත. කියන්නේ අපි අපේ හස්බන්ඩ් කියන්න ඕනේ මම මේ වැඩේට කැමති නෑ. මට අද උයාගන්න බෑ. මට මහන්සි. ඒ කිසිම දෙයක් කියන්නේ නැතුව අපි හිර වෙලා හැම දුකක්ම විඳගෙන සමහරට ශාරීරික අපහසුතාවයක් වෙන්න බල මේ දේවල් හිතේ තියාගෙන තනියෙන් ඇතුලෙන් පුපුරනවා අපි. අපි ඒ පිපිරීම එළියට එන්නේ එක්කෝ සමහරට අපි ස්ට්‍රෙස් වෙලා, ડિප්‍රෙෂන් වෙලා එහෙම ඒ අන්තිම අවස්ථාවට ආවහම තමයි අපේ වටේ ඉන්න අය දැනගන්නේ මේ මිනිස්සයාට මේ දේවල් දරා ගන්න බෑ කියලා. හැබැයි එතෙන්ට යන්න කලින් අපි පොඩ්ඩක් හරි උත්සාහ කරනවා නම් අපිට දැනෙන දේ කියන්න. මං හිතන්නේ මේ පිරිමි අපිව තේරුම් ගන්න කියනකට වඩා පිරිමින්ට තේරුම් ගන්න අපි කියන්න ඕනි ඉස්සෙල්ලා. කියලා බලන්න ඕනි. මට දුකයි, මට බඩගිනි, මට බෑ. අනිත් එක හොඳම දෙයක් දැන් අපි ගැහණු විදිහට අපිට මේ වෙනමනි මාසෙකට සැරයක් මෙන්ස්ට්‍රේෂන් වෙනවනේ. පිරිමි දන්නේ නැහැ. පිරිමියෙකුට ඒක දැනෙන්නේ නැහැ. විද්‍යාත්මකව දැන් ওই YouTube එකේ ඒවා පෙන්නලා තියෙනවා මෙහෙමයි කියලා. හැබැයි මේ සර්කල් එකත් එක්ක ගැහැණු මානසිකත්වය කොච්චර වෙනස් වෙනවද කියන එක සමහර ගැහැණුවක් දන්නේ නැහැ. ඒ දවස් 28 ඇතුළත පළවෙනි සතියේ අපි හරි සතුටින් ඉන්නවා. දෙවෙනි සතියේ අපිට සමහර දේවල් දැනෙන විදිහ වෙනස්. අපිට කන්න හිතෙනවා, බඩගිනි දැනෙනවා. අර මෙන්ස්ට්‍රේෂන් වෙන්න ලං වෙන සතියේ අපි හරියට ડિප්‍රෙස් වෙනවා. අපිට මේ හිතෙනවා මට කවුරුත් නැහැ, මට හරි දුකයි, මට වැඩක් කරගන්න බෑ, මං හරි කලකිරීමකින් ඉන්නේ. ඒක ඉබේම අපේ මේ වෙන හෝමෝන වෙනස් වීමත් එක්ක සිද්ධ වෙන දෙයක්. මං හිතන්නේ මට වැඩි හොඳට බුද්ධිකාක්ක එක ගැන පැහැදිලි කරයි. හැබැයි මේ කාන්තාවෝ විදිහට අපි තාම දන්නේ අපිට මෙන්සන්ස් වෙනකොට අපේ මානසිකත්වය කොහොමද වෙනස් වෙන පිළිවෙල කියලා. ඒක විද්‍යාත්මක පැත්තක්. ඒක මං හිතන්නේ අපි නොදැනුවත් වුණාට යුරෝප රටවල කාන්තාවෝ මේ ගැන දැනුවත්. දැන් මගේ පුරුද්දක් තියෙනවා. මට මේ දේවල් සමහරවිට විවෘතව කතා කරන එක මම දන්නේ කොයි විදිහට අනිත් කාන්තාවෝ බාර නීද කියලා. අර ගෲප් එකෙන් මාව පැන්නවා වගේ මෙතනත් කියන්න පුළුවන්. මේ ඔයා ඇයි මේ අපි මේ හොරෙන් මේ කරන දෙයක් ඇයිවා ප්‍රසිද්ධිය කියන්නේ කියලා. මම මගේ හස්බන්ඩ්ට කියනවා මට දැන් මේ දවස් ළඟයි මට තරහ යනවා පොඩ්ඩක්. ඔයා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. මොකද එයාට මෙන්සස් වෙන්නේ නැහැ නේ. එයා දන්නවා. එතකොට එයා මාව තේරුම් ගන්නවා මේ මට මේක වෙන්නේ මේ හේතුව හින්දා. ඒක මේ අපිව මේ බේර ගන්න කාරණාවක් නෙමෙයි. බේරෙන්න පාවිච්චි කරන පොයින්ට් එකක් නෙමෙයි. නෑ ඒක නෙමෙයි. හැබැයි අර මානසිකව අපිට දැනෙන දේ අපි ඒක කිව්වේ නැත්තම් මේ හේතුව නිසා මේක වෙන්නේ කියලා කිව්වේ නැත්තම් සමහර විට මගේ හැසිරීම නිසා තව ගොඩක් මිනිස්සු අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. මගේ දරුවා අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. අනිත් මාත් එක්ක වැඩ කරන මිනිස්සු අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. හැබැයි මම මේක කියනවා නම් මගේ තියෙන හැඟීම මම කියනවා නම් මට සිද්ධ වෙන දේ ඇතුලෙන් මෙහෙම දෙයක් මට වෙනවා කියලා කියනවා නම් අනිත් මිනිස්සයා ඒකට අනුකම්ප කියන්නේ ඒක ගැන තේරුම් නොගන්න තරමට මේ ඒ කම්පණයක් නැති මිනිහෙක් නෙමෙයිනේ. එතකොට එයා තේරුම් ගන්න හරි මෙයාට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මේකට මේ ඒකක්කේ සිද්ධ වෙන්නේ අපේ ඇඟේ ඉබේම වෙන දෙයක්නේ. මං කියන මිනිස්සයාට මගේ ඇතුලේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවලිය වෙනස් කරන්න ටිකක් අමාරුයි. ඒ දේවල් වලට සමහරට තියෙනවා අපේ ඇඟේ හෝමෝන වෙනස් කරගන්න පුළුවන් ක්‍රියාකාරී දේවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට මම පොඩ්ඩක් අර ගෙදර වැඩේම හිර වෙලා ඉන්නේ නැතුව මම පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනේ. එතකොට මගේ මානසිකත්වය ටිකක් හරියනවා. එක්කෝ මම ගොඩක් වෙලාවට කරන්නේ මට දැනෙන දේවල්. කවුරු හරි කියපු දෙයක් හරි Facebook එකේ දකින්න ෆොටෝ එකක් හරි දැක්ක හැටි මම ලියනවා. ඒ ලියවිලි තමයි මේ මට දැනෙන දේ වෙනස් කරන්නේ. මගේ හැඟීම් පිට කරන ක්‍රමය තමයි මම ලියන එක. දැන් මේ කතාව තව පිරිමියෙකුත් අහගෙන ඉන්නවනේ. සංජය දැන් ඔබත් විවාහකයි බිරිඳක් ඉන්නවා. මේ වගේ දේවල් ඔබට දැනෙන්නේ කොහොමද? මගේ පෞද්ගලික අත්දැකීමත් ඉක්මවල මම මේ කියන්නම්. මෙතනින් ගන්න පහසුයි කතා කරන එක. දැන් ලංකාවේ එක්තරා කාලෙක ඉඳලා කාන්තාවන්ට ගුරුහරුකම් දෙන්න පටන් ගන්නවනේ මීඩියා.
ඔය අඳින්න ඕනේ මෙහෙම. සාරිය හදාගන්නේ මෙහෙම. රූපෙ තියාගන්න ඕනේ මෙහෙම. උයන්නේ මෙහෙම. මේ සම්පූර්ණ ගෑනුම ෆෝමැට් කරනවා සාමාන්‍ය ගෑනුම. එදිනෙදා ගෙවල් වල ගත කරන කාලය ගත කරන සාමාන්‍ය. ඒකට බලන්න දෙයක් තියෙනවනේ. බලන්නේ මේවා. ඊළඟ ටෙලි නාට්‍ය. මේවයි ඩයලොග්. විශේෂයෙන් ඩබ් කරපු ටෙලි නාට්‍ය. දැන් මේවා තමයි ගෑනු ඔළුවේ තියාගෙන මිනිහත් එක්ක රට කතා කරන්නේ. මේ ටෙලිවිෂන් වල ඩයලොග්. ඒක සාමාන්‍යයෙන් ඔය ඉන් එහා මුකුත් කරනවද මීඩියා සාමාන්‍යයෙන් කාන්තාවකට කරන්නේ මොනවද මොකටද ඒවා ගෑනු දන්නේ නැද්ද පිරිසිදුව ඉන්න අඳින්න දන්නේ නැතුවද එහෙම පුරුද්දක් තියෙනවනේ ඒ පුරුද්ද ඉක්මවලත් ව්‍යාපාරික වශයෙන් උගන්වනවා මෙන්න මේක තමයි බ්‍රෑන්ඩ් එක මේක තමයි ප්‍රොඩක්ට් එක මේක තමයි පිම්පල් නැති වෙන්නේ වගේ එකක් දෙන්න ඒක ඒ තනි බිස්නස් එකක් හැබැයි මිනිස්සු අඳනවා වශයෙන් ගත්තාම අනිත් එක තමයි වක් කියපු කතාවට මම එන්න දැන් සැනිටරි නැප්කින් එකක් මගේ ගෑනිට මට ගෙනියන්න පුළුවන් කඩේට ගිහිල්ලා බැරි නෑනේ පුළුවන් ගෑනු අයටත් මේක දෙන්නේ කොලේ කොතලා හරිද සුපර් මාකට් එකේ ඉන්නේ ෂෝකේස් එකක් තියෙනවා ඉතින් අරගෙන ගියාම පොලිමේ ඉඳලා මේ හැමෝටම පෙට් තෝරගෙන මෙහෙම තිබ්බහමත් වැඩ කරන කෙල්ලත් ඉතින් අහක බලන්නේ බිල් කරන්නේ හරිද එහෙම එකක් නෙවෙයිනේ මේක සාමාන්‍යයෙන් අයි මුළු කාන්තා ඉතිහාසෙ පුරාම තියෙන දෙයක් නෙමේක මේ අලුත් දෙයක් නෙවෙයි දන්නවනේ මේක දැනගෙනනේ ඉතින් මේ දන්නවනම් එයාව පහසුවෙන් තියන්න ඕන නම් ඒ ටික කරන්න එපා දැන් එයා තරහ යනවා ශිවන්තිකෝ තරහ යන්න පුළුවන් මානසිකව විවිධ තැන් වලට එන්න පුළුවන් එතකොට මම නම් ගෙදර ඉන්නේ මම ට්‍රීට් කරන්න එපා ඒකට හරි යාට එහෙම එකක් තියෙනවා මට නෑ හැබැයි මට කැම ටික උයන්න පුළුවන් නේ ඒක හදලා දෙන්න පුළුවන් නේ ගෑණියෙකුට එකක් හදන එක මහ දෙයක් ඈ පිරිමෙකුට හැමදාම ගෑනු තේ හදා දෙන්න ඕනේ කියලා කියන්නේ බත් ටික උයන්න ගේ අතු ගන්න වොෂ් කරන ඒවා රෙදි හොදන මේ හැම දෙයක්ම ගෑනුන්ට වගේම පිරිමින්ටත් පුළුවන් එතකොට පිරිමෙක් හැටියට මම ඒ ටික කරනවා ඉතින් ප්‍රශ්නයක් නෑනේ අභිමානයට ප්‍රශ්නයක් නෙවෙයි ඊනමානයකවත් අභිමානයකවත් ප්‍රශ්න නෙවෙයි සාමාන්‍යයෙන් මිනිස්සුගේ නැචරල් ලයිෆ් එකේ කොටස් ටිකක් මේක වෙන් කර ගන්න එපා ගොක්ක වෙන් කරගෙන අධිපතිත්වයක් හදාගන්නවා අධිකාරියක් හදාගන්න මනෑ සාමාන්‍ය සරල සැහැල්ලු ජීවිත මට මේ නිෂ්පාදක මණ්ඩලය කියන සින්දුව සම්පූර්ණයෙන් කියන්න බැරි විනාඩි 3යි ඉතුරු වෙන්නේ කියලා දිල්ෂාන් කියනවාද මොකද කරන්නේ අපි දිල්ෂාන්ට අවස්ථාව දෙන්න පසුපසින් හඹායන අතවර හැරදමා යානො හැකබෝතුර දුකද ඉවසා දරාගන්නට සිතට බල කරනා හැඟුම් අවදිව මෙවේ කවිකම ජීවිතේ කවියක් ආදරේ සොඳුරුතම වදනක් කඳුලැලි බිඳක් හසරලි පොදක් එකට එක් විට දෙනේ පෙර නොවිඳී රසයක් සෙනෙහසින් රැඳී උන් එක දන පලායයි
එරන්දි දැන් සාමාන්‍යයෙන් ඔබ භාව චිකිත්සකවරයක් මනෝ උපදේශකවරයක් හැටියට කටයුතු කරද්දි වැඩිපුරම ප්‍රශ්න කියන්න එන්නේ ගෑනු අයද පිරිමි අයද? දෙගොල්ලම වෙනවා. පිරිමි අයටත් තියෙනවා ප්‍රශ්නේ. හැමෝටම තියෙන ප්‍රශ්නමට එවෙල සංජය කියනකොට මට මතක් වුණේ ගෘහස්ත හිංසනය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ කාන්තාවන්ට වෙන හිංසනය ගැන. එතකොට කොයිම තැනකදිවත් නීතිමය ප්‍රතිපාදන හැදිර නැහැ පුරුෂ හිංසනය ගැන. පුරුෂයාට වෙන හිංසනය ගැන. එතකොට එහෙම හිංසාවට ලක්වෙච්ච පිරිමි ඉන්නවා. මොකද හේතුව ගැන නීතියෙන් පිළිගන්නවා මානසිකව පිළිගන්නා වූ මේ මානසික රෝගයක් තියෙන කෙනෙකුගේ සහකරුවාට හෝ සහකාරයට නීතියෙන් ඉවත්වෙන්න නිදහස දීලා තියෙනවා. නමුත් ඒ සෙන්ටෙන්ස් එක අරගෙන එළියට එන නැති පිරිමි පීඩාවට පත්වෙමින් Tamanගේ ආදරය වෙනුවෙන් කියලා ඉන්න බොහෝ පිරිසක් පිරිමිත් අපි අතර ඉන්නවා. ඔබට හම්බෙලා තියෙන එහෙම කතා කියපු පිරිමි ඉන්නවද? බොහෝමයක් ඉන්නවා සහ ඕන් ඇත්තට මෙතනදී මගේ ඩියුටි එක වෙන්නේ සයිකෝ එඩියුකේෂන් කියන එක මේ පිළිබඳව උන්ට දැනුවත් කිරීම ඕන Tamanගේ ඒ ගැටලුවට පතලෙන බිරිඳව හසුරවා ගන්න පෙම්වතිය හසුරවන හැටි තමයි එඩියුකේට් කරන්නේ. ඉතින් ඒ නිසා නිරන්තරයෙන් ඕන් මාත් එක්ක වැඩ කරනවා. ඕන් මොනවද මේ පීඩාවට පත් වෙනවා කියලා ගෑනු අය ගැන කියන්නේ? එතනදී පීඩාව කියන එකේ විස්තර කරනවා මනෝවිද්‍යාත්මක. ඒ කියන්නේ කායිකව වාචිකව නොසලකා හැරීම මේ වගේ විස්තර ක්‍රයිටීරියා එකක් තියෙනවා. ඒ ඕනම තත්ත්වයක් යටතේ ඒ සලකුවලි අරගෙන තමයි අපි තේරුම් ගන්නේ මෙයාට මනෝ ව්‍යාධියක් තියෙනවා කියලා. ඒ හැසිරීම ඇතුලේ පිරිමි කෙනෙක් වුණත් ඊළඟට ඒ කියන්නේ අපි කියන්නේ අර නරක වෙච්ච අඹ ගෙඩියක් තිබුණාම අනිත් මුළු අඹ ටික ඔක්කොම නරක වෙනවා වගේ මේ මනෝ ව්‍යාධිය කියලා කියන්නේ කෙනෙක් විහිං ඇති කරගන්න තත්ත්වයක් නෙවෙයි. ඒකට බලපාන කාරණා තියෙනවා. ජානමය හේතු තමන් ජීවත් වෙන පරිසරය සහ තමන්ගේ සිරුර තුළ සිද්ධ වෙන මේ රසායනික ප්‍රතික්‍රියා කියන්නේ ශිවන්ති අදහස් කරා වගේ මේ අපේ මාසිකව සිද්ධ වෙන මේ අපේ ආර්ථවය කියන මේ කාර්යයේදීත් අපේ පුදුමාකාර විදිහට රසායනික ප්‍රතික්‍රියාවන් රසක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වල වෙන අසාමාන්‍යතා අර මම නිතරම පාවිච්චි කරපු වචනේ මේ ට්‍රැක් පැනිලේ අසාමාන්‍යතාවයේ මනෝවිද්‍යාවේ හාත්පසින්ම වෙනස්. ඒ අසාමාන්‍යතා එක්ක පිරිමින්ට දැඩි ලෙස පහර කෑම් වලට ලක් වෙච්ච අවස්ථා සහ නොසලකා නොතකා හැරීම නිසා සාමාන්‍යයෙන් උදේ නැගිටින්න ඕන තමන්ගේ වැඩ ටික කරගන්න ඕන කියන එක වෙනුවට ස්වාමි පුරුෂයාට සිද්ධ වෙනවා නම් දරුවන්ගේ සහ නිවසේ මේ සියලු කටයුතු කරමින් තමන්ගේ ජීවිතයත් පවත්වා ගනිමින් ඈව රැක බලා ගැනීම. මේ සියල්ලකෙම පීඩනයට පත් වීම නිසා ડિප්‍රෙස් වෙච්ච අය ගොඩක් ඉන්නවා. පිරිමි. සංජය ගැන මොකද කියන්නේ? මම සංජයට එහෙම තියනවා කියලා හිතලා නෙවෙයි. එහෙම පටන් ගන්න ඕනේ. ඕකේ මෙහෙම එකක් තියෙනවා මේ ගන්න කිව්වා වගේ දැක්කේ නෑ වගේ ඉන්නවා කියලා තියෙනවා. මේ ඉන්නවා. හැසිරෙනවා ඔක්කොම ඉන්නවා. හැබැයි භාෂාත්මකව හරි සංනිවේදනයේදී හරි දැක්කේ නෑ වගේ ඉන්නවා. පිරිමියව ගක් ගැහැණු ඉන්නවා. පිරිමියව දැක්කේ නෑ වගේ ඉන්නවා. දකින්නේ අතාරිනවා. නොසලකා හරිනවා. එහෙම පිරිම තමයි ඔය කියන තත්ත්වෙට එන්නේ. උන් ලේසියෙන් කට අරින්නේ නෑ. ලොකු දෙයක් එහෙම කීප දෙනෙක් කරේවිල්ල මේ කියන එක මේ වෛද්‍යවරියකට හරි උපදේශනයකට හරි කියන්නේ එහෙම තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ ඒක මේ ඒත් වෛරයේම ප්‍රතිඵලයක්. වෛර කරන විදිහක් දැක්කේ නෑ වගේ ඉන්නවා. නොසලකා හරි මත්තනවා. පේන්නේ නෑ. කියන්නේ පිරිමියා මොනතරම් ප්‍රතිචාර දැක්වුවත් නිවසක සංනිවේදනයේ අස්නේ තියෙන ඔක්කොම හැබැයි දැක්කේ නෑ වගේ හිටියොත් අර පිරිමි ජීවිතේම ඉවරයි. ඒක ගැහණුන්ටත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි වෙන ඔප්ෂන්ස් වලට යන්න හදන්නේ. වෙන තැන් හොයන්නේ නිදහස හොයන්න යනවා. ඊට පස්සේ කැමති තැන හොයන්න යනවා. මට පහසු තැන හොයන්න යනවා. එහෙම ගියාම තමයි කියන්නේ ඔන්න ඔවල මේ ගියා අරේ ගියා මෙහෙ ගියා කියලා කතන්දර හදන්නේ. එහෙම මුකුත් වෙන්නේ නැහැ. දැක්කන රියැක්ට් කරාන ප්‍රතිචාර දැක්වන ප්‍රතිචාරය සහෘද වෙනවා නම් තමයි හොඳ. ඒක තමයි උත්තරේ.
අපේ සංවාදයේ සංජයට අමතරව තවත් පිරිමියෙක් ඉන්නවා කියන එක අපිට මතක් වෙන්නේ දිල්ෂාන් සින්දු කියනකොට විතරයි. දිල්ෂාන් මං කැමති දිල්ෂාන්ට මේ අපේ මැදිරියත් එක්ක තියෙන ගිඩ කඩේ ප්‍රශ්න නිසා අපේ මූණ බලාගෙන කතා කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේ දිල්ෂාන් ඊළඟට කියන්න යන ගීතේ මං හිතන්නේ මේ ලංකාවේ එදා මෙදා තුර ඕනෑ තරම් සිද්ධ වෙලා තියෙන සිද්ධියක්. හැබැයි මේක කියන්න ගියාම කවුරුත් වැඩිය කැමති වෙන්නේ නැහැ. එහෙම ප්‍රස්තුතියක් තියෙන ගීතයක් තමයි දිල්ෂාන් ගායනා කරන්න යන්නේ. මම කැමති මේ ගීතය ගැන පසුබිම කියලාම මේක සාකච්ඡාවටත් අදාළයි දිල්ෂාන් මේ කියන ගීතය කතා කරනවට. හරි. මට මේ ට්‍රැක් පැනගෙන ඉන්නේ මේ විත්තියක් දිහා බලාගෙන ඉන්න වෙලාව තියෙන එකක්. බලමු කතා කරන්න උපරිම try කරන්න ඒ විදිහට. ගීතයට එන්න කලින් ඔය දැන් මේ කතා බහ ගිය එකත් එක්ක මේ ට්‍රැක් පයිනවා කියන කතාව තියන්නේ ට්‍රැක් එක මම විශ්වාස කරන්න ට්‍රැක් පයිනවා කියන්නේ රාමුවෙන් පිටට පයිනවා කියන එක. පොඩි ෆ්‍රේම් එකක් ඇතුළේ ඉන්නේ නැතුව එළියට බහින්න ඕනේ කියන එක. මගේ ජීවිතේ මට සමහර වෙලාවට හිතෙනවා කියන්නේ අර සම්ප්‍රදායික විදිහට ගෙවල් වල පිරිමි ළමෙක් හැදෙනවා කියන එක ඇතුලේ මේ ලොකු අසාධාරණයක් කරනවා කියලා මේ කාන්තා පාර්ශවයන්ට. මොකද පිරිමි ළමෙක් හදනකොට ඒ අර කියන්නේ අර හොදලා ගෙට ගත්ත හැකි. හැබැයි ගෑනු ළමෙක් එහෙම නැහැ. අන්න ඒ වගේ තැනක තියාගෙන හදලා උයන්න පිහන්න එතකොට වළඳක් හොදන්න කිසිම දෙයක් ගෙදරින් දෙන්නේ නැහැ. ඒ සේරම දේවල් කාන්තාව කළ යුතුයි කියන තැන ඉඳලා පිරිමියාව හදනවා පොඩි කාලේ ඉඳලා. ඊට පස්සේ ඒ පිරිමියා තමයි කවදා හරි දවසක එළියට බහැලා කසාදයක් බැඳලා තව ගෑනු කෙනෙක්ව ගත්තට පස්සේ එයා ඒ ඉගෙන ගත්ත දේ තමයි එතන යා මේ ඉස්සරහට කරගෙන යන්නේ. ඕක දැන් අර චක්‍රයක් වෙලා ඕකෙන් කැඩෙන්න පුදුම අමාරු වෙලා තියෙන්නේ. ඕක කඩා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඇත්තටම මේ ඒ මාතෘකාව කියන්නේ ඒ වචන කියනකොට මේ දේශපාලන වේදිකාවලත් ඔය මේ ඒක වුණා අවුරුදු 50 ගණන් 60 ගණන් අවුරුදු 30ක් විතර එකට පවුල් කාලා හැබැයි තාම දැකලා නැහැ කියලා මේ සනීපාරක්ෂක තුවායක් ගෙදර තියෙනවා කියලා දැකලා නැහැ කියලා වගේ කතා වගේක් ඉස්සර ආවනේ. මේ කියන්නේ එහෙම වෙන්න සමහරට කියන්නේ දෙමව්පියෝ විදිහටත් හිතන්න ඕනේ පිරිමි ළමෙක් හදනකොට. දැන් අපිත් සමහර වැඩවලට ගියපුවාම ගෑන් ළමයි එදාට ඒගොල්ලන් පීරියඩ්ස් හැදිලා එහෙම අවුලෙන් ඉන්නවා. මේ ඉතින් අර වෙනද තරම් පර්ෆෝමන්ස් එකක් නැහනේ. එතකොට එදාට අපහසුවෙන් ඉන්නේ. හැබැයි අපි අහනකොට නෑ මේ පොඩ්ඩක් මේ අසනේ බඩ රිද්දෙනවා වගේ. ඉතින් අපි පෙන ඩෝල් දෙන්න හදනවා. දැන් අපි දන්නේ නෑනේ මොකද්ද මේ කියලා. අපිට කියන්න ෂෙයා කරගන්න. ඒක ෂෙයා කරග මං කියන්නේ ඒව ෂෙයා වෙන්න ඕනේ. මොකද ඒක එයා තනියම හිතලා කරගත්ත දෙයක්වත් එහෙම දෙයක් නෙමෙයි. ඒක ස්වභාවය. ස්වභාවය උප්පත්තියෙන් එන වැඩක්. ඔන්න ඔය කාරණා ටික ඔය ෆ්‍රේම් එකක් ඇතුලේ ඉන්න කියන එක තමා ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉඳලා ඔළුව හදන්නේ. ඕක කඩා ගන්න උන් තමා ඔය ට්‍රැක් පයින්නවා කියන්නේ. එතකොට ඒ සම්බන්ධ විවෘතව කතා කරනවා. එතකොට මේ පෑඩ්ස් පැකට් එකක් ගන්නවා කියන එක අර මේ සංජයත් කිව්වා වගේ ඒක ආනන්තරේ පාප කර්මයක් වගේ. මම ළඟදිත් කඩේකට ගිහිල්ලා ඉන්නකොට ගෑනු කෙනෙක් ඇවිල්ලා අපි බඩු ගන්නකම් ඇඹරි ඉන්නවා. ඔව් අරෙව් එකක් දෙන්න කිව්වා. කඩේ ඒත් කඩේ ගෑනු කෙනා ඊට පස්සේ ඇවිල්ලා පත්තරේක වහලා මේක මොකුත් නෑ ආයුධ ගෙනියනවා වගේ වහලා කරලා ඔක්කොම කරලා හරි පරිස්සමට. එහෙම වෙන්න ඕනේ නෑ. ඕක ඔය මැජික් එකක් වෙන හේතුව හින්දම තමා මේ අපිට මේ මම ඊළඟට කියන්න යන සින්දුව මේ ඔය කාරණා මැජික් එකක් කරලා හින්දම තමා මං හිතන්නේ මට තේරෙන විදිහට ඔය මේ ලංකාවේ ඔය ස්ත්‍රී දූෂණ කියන එක මේ සෑහෙන් අපිට අහන්න හම්බෙන්නේ. මේ මොකද ඒක මැජික් එකක්. දැකලා නැති දේවල් දකින්න ආසයි වගේ එකක තමයි පොඩි කාලේ ඉඳලා හැදෙන්නේ හින්දා මේ ගීතය ලියන්නේ ජනිත් විතාරණගේ කියලා මේ යාළුවෙක්. ඇත්ත කතාවක්. එතකොට මේ ගීතේ තියෙන්නේ තාත්තා කෙනෙක් තමන්ගේ දුවව දූෂණය කරලා ඒක ඒ වෙලාවේ මේ ඒ සිද්ධිය වෙන වෙලාවේ එයාගේ අයියා මැදිහත් වෙලා තාත්තව මරනවා. සාමාන්‍යයෙන් මේ අර අපිව හිර කරන අනිත් කාරණයන් සාහිත්‍ය කියන එක. එතකොට මේක සම්පූර්ණ මේ මට මේක පියගුණ ගීතයක් මට නම්. හැබැයි මේක මම මේ සමාජ මාධ්‍ය දාලාවල දාලා හැම තියෙනකොට ඉතින් අහපු අයගෙන් මම පුදුම බැනුමක් ඇහුවේ. ඒ කියන්නේ එයාලා කැමති නෑ තාත්තා කියන ඉමේජ් එක ඩැමේජ් වෙනවට. හැබැයි ඒ වගේ මේ සිද්ධි ඕන තරම් උසාවියකට ගියපුවාම දවසට එකක් අනිවාර්යෙන් තියෙනවා.
තාත්තා තමන්ගේ ප්‍රතිරූපය ඩැමේජ්ජන විදිිය දේවල් කිරීම ප්‍රශ්න කරන්න ඒක ප්‍රශ්න කරන්න ඒක ප්‍රශ්නකරොත් පව් මට සමහරව ගෑනුවෙන් පවාගෙන මේ මගේ සැමියත් මෙහෙම ආදරණය පියෙක් මගේ තාත්ත මෙහෙමයි මම ආව මේ ඔඩොක්ක තියන හැදුවේ හරි ප්‍රශ්නයන්න එහෙම වෙනවා හැබැයි මෙහෙමත් වෙනවා දැන් ඒක පිළිගන්න අකමැති මොකද එකන මම කියන්න මේ සමාජ වෙන සිද්ධි හැමදේම අපේ ජීවිතය ඇතුළට දාගෙන මගේ මෙහෙමයි කියලා බැලුවොත් අපිට මේක ඉස්සරහට ගෙනියන්න අමාරුයිනි අර පියවරු අතරේ මෙහෙම පියවරුත් මට එක කමෙන්ට් එකක් තිබ්බා මොකක්ද මේ පියවරුන් වෙනුවෙන් ගැයුණු අසික්කිතම ගීතය මං ඒක මං ඊට පස්සේ එඩිට් කරලා මං ඒක රිප්ලයි දැම්ම පියවරු වෙනුවෙන් ගැයුණු අසික්කිතම ගීතය නෙමෙයි අසික්කිතම පියවරුන් වෙනුවෙන් ගැයුණු ගීතයක් මේක ඒක එහෙම වෙන්න ඕන කට්ටිය අර මේ ෆ්‍රේම් එකෙන් එළිය වැඩක් වෙනකොට අර සිවාටත් වෙච්ච වැඩේ ඕකනේ බ්ලොක් වෙනවා රිපෝට් වෙනවා ඉන්න කතන්දර කියන්නේ හරි හැමෝම ආසයි මේ ෆ්‍රේම් එකෙන් එළිය මොකක් හරි දෙයක් කරන්න රැයට පොඩ්ඩක් පාරේ ඔය නිදහසේ ඇවිදගෙන ඒක ආසයි හැබැයි ඒක Tamanට කරගන්න බැරුණාම කුහකයි කරන එක්කෙනාට විරුද්ධ වෙනවා දැන් ඔය අසික්කිතම පියවරුන් වෙනුවෙන් ගැයුණු ගීතය දැන් මේක මේ ඔබ අපෙන් බලාපොරොත්තු වෙන්න එපා අපි හැමදාම ලක්කණෙන් එහෙම අහන්න දෙලා තින්නේ ඊටාම මේ වන්දනීය පූජනීය පියවරුන් එතකොට මව්වරුන් පිළිබඳ ගීත. හැබැයි ඒ අතරතුරේ අසික්කිත පියවරු ඉන්නෝනේ. එතකොට ඒ වගේ අසික්කිත වැඩ නැවත නොවන කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ ඒක වළක්වන්න පුළුවන් වෙන්නේ නිර්මාණකරුවෙකුටමයි නිර්මාණවලටමයි. ඒකින්ද අපි මේ ගීතය අහමු කියලා මං කියන්නේ. කැලණි ගඟ මේ පිහිය අරගෙන හිමින් පහලට ඔයා යන්න සරමෙලේ ගඳ කැලැල් නොගියොත් මාව පතුලෙම තියාගන්න මුහුද හම්බෙන තැනදී අම්මට අපේ විස්තර කියලා දෙන්න එයා යනකොට කියපු විදියට නංගිරෙක් කය කියලා ඔන්න වලං තුන පහ තමයි දන්නේ කරන හරිය විස්තර ඉදල් කොහොමිටි තියපු හැටියම බදාගත්තේ කිලිටි රෙදියුර හවස් වෙනකොට රිදුම් කෑවත් කකුල්ලට පය කොන්ද පතුර මමයි කිව්වේ නොනිද හිටපන් ඇහෙන තුරු ගෙනින්ද ගොර ගොරා සිංහබාහු කතාවේ වගේ මමත් බැලුවේ ලෙන කඩන්න සිංහයාගේ නැති වෙලාවක නංගිත් බේරන් පැනලා යන්න එහෙම හිතලා දවස් ගානක් ඇඟිලි ගැන ඉද්දියොන්න මං පරක්කුයි එදා සිංහයා පැනලා තිබුණා ඒකි කන්නා අතීතෙට
මට යන්න හැකිනම් සිංහ බාහු වෙනස් කරනවා සුපදේවිය නැති ගුහාවේ සිංහ සීවලි නොදා ඉන්නවා සුපාදේවිය නැති ගුහාවේ සිංහ සීවලි නොදා ඉන්නවා සිංහයාමත් වෙලා එනකොට මන් පීජක් අතට ගන්නවා සිංහ බාහු යද්දි වැලිකඩ තිරය හෙමිහිට වහලා දානවා දිල්ෂාන් ගැර අසික්කිතම පියවරුන් වෙනුවෙන් ගෑනු ගීතය අහගෙන ඉඳලා මෙතන ඇත්තටම බෝම්බයක් ගැහුවා වගේ වුණා. හැම දෙනෙක් තුළම විශාල කම්පනයක් ඇති වුණා. ඒ ගීතය අහගෙන ඉන්නකොට මේ සමාජයේ නොවන දෙයක් නෙවෙයි දිල්ෂාන් කිව්වේ. ඇත්තටම ඊටාම ඛේදනීය දෙයක්. මොනවා හරි කියනවාද ශිවන්තිය ගැන අපි මේ ගීතය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපිට විරාමයට යන්න සිද්ධ වුණු හින්දා විශාල කම්පනයක් ඇති කරපු දෙයක්. මේ මම හිතන්නේ අපි කතා කරපු සියලු දේවල් වල අවසාන ඛේදවාචක ඔහොම වෙන්නේ අපි මේවා ගැන කතා නොකර ඉන්නේ ඉඳ. ඔව් ඒ හින්දා තමයි මයිරකි මං හිතන්නේ අපේ ඇත්තටම මේකේ වගකීම තියෙන්නේ මං හිතන්නේ ගැහණියට. අපි ගැහැණු තමයි මං හිතන්නේ මේ සීමාව එන්න තර කරගන්නේ ගැහැණියගේ සීමාව. අපේ සීමාව පොඩ ලිහිල් කරනවා නම් පිරිමි කෙනෙකුටත් හරි පහසුයි මේ සීමාව ඇතුළට ඇවිල්ලා ගැහැණිය තේරුම් ගන්න. දැන් දිල්ෂාන්ගේ සින්දුවේ කියන විදිහට ඒ නංගි තමයි ඒ ගෙදර වගකීම ගන්නෙ. ඔක්කොම වලම් පිගන් ටික හොදලා උයල කරලා නේද? ඔව්. එතකොට අම්මා එතනින් ඉවත් වුණාට පස්සේ අම්මා යනවා ගෙදරින්. එතකොට ගෙදර ඉන්න එකම ගැහැණිය වෙන්නේ කාන්තා චරිතය වෙන්නේ නංගි. නංගියේ වගකීම් කරලා එතකොට එතන අර තාත්තා පිරිමියෙක් විදිහට සමහරවිට තාත්තට එනවා ඇති අර තමන්ගේ බිරිඳ නැහැ. බිරිඳ වෙනුවට කිට්ටු වෙනවා තමන්ගේ දුවට. එතකොට අර දුව කියන හැඟීම නැති වෙලා ගිහින් තියෙනවා. එතකොට පිරිමි කෙනෙක්ට අර දුවෙක් ගැන තමන්ගේ සහෝදරියක් ගැන තමන්ගේ බිරිඳ දිහා තව මිතුරියක් සහෝදරියක් වගේ විදිහට ගනුදෙනු කරන්න බැරි තැනකට පිරිමියෙක්පත් වෙනවා කියන්නේ මං හිතන්නේ ඒකේ වගකීම අපි ගැහණු අපි ගන්න ඕනේ. ඇයි අපි පිරිමින්ගේ ඒ තැනකට පත් කරන්නේ? ගැහණු විදිහට ඇයි අපි අර පිරිමින්ව පුද සත්කාර කරන තත්වයට ගෙනihin පිරිමියව තියෙනවා අමුතුම තැනක. එතකොට අපිම යනවා අර පිරිමියගේ කකුල් දෙක ළඟට. එහෙම නෙවෙයි අපි ඉන්න ඕනේ අර දැන් කතා කරනවානේ ගැහණී ඉන්නේ සම තැනද නිසි තැනද නෑ අපි යාළුවෝ වෙන්න ඕනේ. ඒක සම වෙනවද නිසි වෙනවද කියන එක මම දන්නේ නෑ. දැන් කලිනුත් සංජයත් කිව්වා ගෙදර වැඩ ටික Tamanට කරන්න පුළුවන්. ඒක අර සමහර තැන්වලදී පිරිමියව පීඩණයටපත් කරන එක නෙවෙයි මං කියන්නේ. ගැහණුව අපිට පුළුවන් මේ දේවල් බැලන්ස් කරගන්න. මේ සමාජේ හදන එක හදාගන්න එක Tamanගේ ජීවිතේ හදාගන්න එකේ වගකීම ගැහණිය ගන්න ඕනේ. ඒක සමහර තැන්වල සීමාව පැනලා වෙන්න පුළුවන්. ඒ සීමාව පැනලා ගිහින් හරි ඒ Tamanගේ යුතුයකම හරියට ඉෂ්ට කරා නම් මේ වගේ කතන්දර අපිට අහන්න වෙන්නේ. මේ දේවල් ගැන විවෘතව කතා කරන ගැහණියව කොන් කරන්නේ නැතුව ඒ පිරිමියව කොන් කරන්නේ අපෝ මේවා ලැජ්ජ නැති කතා මේවා මේ ප්‍රසිද්ධ මාධ්‍යයට ගේන්නේයි කියලා ඊළඟ අද තව ටිකකින් මාරියක් කර චෝදනාව වෙන්න පුළුවන්. ඔයත් ගැහණියක් නේද? ඇයි ඔයා මේක කරේ කියලා. එහෙම කරන්නේ නැතුව අපි මේ දේවල් වල හොඳ පැත්ත බලන්න ඕනේ. මේ නරක දේවල් වලින් අපි ගොඩ එන ක්‍රමේ හොයන්න ඕනේ. මේ අපි දන්න 4-5 දෙනා නෙවෙයි මේ සමාජය කියන්නේ. මෙතනින් එළියට ගියාම තව විශාල පිරිසක් ඉන්නවා. සමාජ මාධ්‍ය, ටීවී මේ දේවල් නැති පිරිසක් ඉන්නවා. ඒ අය අතරේ සිද්ධ වෙන දේවල්, ඒ අය අතරේ ඉන්න ගැහැණු පිරිමි අතර සිද්ධ වෙන දේවල් ගැන අපිට අවබෝධයක් නැහැ. අර අපි එක පිරිසක් විතරක් අර නිකන් අයිසින් කේක් එකක් දිහා බලන් ඉන්නා වගේ හරි ලස්සන සුන්දර ලෝකයක් මවා ගන්නවා. අපි එතනින් මිදෙන්න ඕනි කියලා මං හිතන්නේ. රන්දි මේ ගැන කියන්න ඕනේ කිව්ව නේද? ඔව්. ඇත්තටම මයිරි මේ අපි කතා නොකර ඉන්නේ මේ සමාජයේ මේ දේවල් සිද්ධ වෙනවා. නමුත් අපි කතා කරන්න අකමැති මේ කතා නොකළ යුත්තේ. ඇත්තම කිව්වොත් මේ ගීතේ කතා කරන සිදුවීම පියාගේ මානසිකත්වය ගත්තහම ඇත්තට මානසික රෝගීන් කියන්නේ වගේට. ඒ තමයි මානසික විකෘතිතා. ඒව ගැන තමයි මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම ඊට ලැබෙන දඬුවම් ඒ වගේ කෙනෙක් යම් කිසි දැන් මංගාවට ඕන තරම් එහෙම එනවා. ඒ කියන්නේ මේ දේවල් කොහොමද එළියට කියන්නේ? මේකෙන් ගැලවෙන්නේ කොහොමද? අපිට තියෙන ආරක්ෂාව මොකද්ද? මේකේ නීතිමය ප්‍රතිපාදන මොනවද? ඒ ගැන නොදැනුවත් සමාජයක් දැන් අපිට නීති ඉස්සරහකින් කියන්න බෑ මම නීතිය දැනගෙන හිටියේ නෑ කියලා. නමුත් කෝ අපි නීතිය ගැන දැනුවත් වෙන තැන. කෝ අපි මේ මනෝව්‍යාධීන් ගැන දැනුවත් වෙන තැන. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ කලාව කියන්නේ මම දකින කලාව කියන්නේ මාරි මෙන්න මේ දෙයට. මිනිසුන්ගේ භාවයන් තුළ මිනිසුන්ගේ ජීවිත තුළ තියෙන දෙයක් සමාජයට දැනෙන හැඟෙන දැන් ඒ ගීතය අහගෙන ඉන්නකොට අපිට මොන තරම් කම්පනයක් ඇති වුණාද?
ඇතරම අපේ සිදුවීම දැක්කාවගේ දනුනනේ දැනුණා. මොකද මගේ වෘත්තී එක ප්‍රතිකාර ක්‍රමයක් තමයි සංගීත චිකිත්සාවත් එක්ක යන එක. එතකොට මේ වගේ සිදුවීම් පැහැදිලි කරන්න අපිත් මේ වගේ ගීත පාවිච්චි කරනවා. ඒ නිසා මගේ මොළයට මේක තදට දැනෙනවා. ඒ වගේ අපි මේ දේවල් වහන්න වෙන්නේ අපි තවදුරටත් ඒ කියන පරාසයට යන්න තියෙන ඉඩකඩ ඇරලා දෙන එක. මොකද මේක ඇවිල්ලා 50-50 ලෝකයක් 50-50 තියෙන්නේ. හොඳ තියෙනවන නරක තියෙනවනේ. ඒ වගේ අපි හැමතිස්සෙම නරක දුරස් කිරීම සඳහා නරක සංගවා තැබීම නෙමෙයි. නරක මෙන්න මේකයි ඒකට ලැබෙන ප්‍රතිඵල මේකයි කියන දේ එලිපිට කතා කරන්න. දැන් එතනදි තමයි ශිවන්ති මට වටින්නේ. මොකද හේතුව ශිවන්ති කතා කරන මේ දේවල් ඇතුලේ එයා කියනවා මට කතා කරන්න දෙයක් තියෙනකොට අහගෙන ඉන්න කෙනෙක් නැහැ. එතකොට තමන්ට වෙන දේ ජජ්මන්ට් එකකින් තොර වහගෙන ඉන්න කවුද සූදානම්? මම හැමතිස්සෙම මගේ ඇතුලේ දැන් අපිට මේ ගීතය අහනකොට අපිට ප්ලේ වෙන්නේ දෙයනේ මටත් ගෙදර දුවෙක් ඉන්නවා. මමත් දුවෙකුගේ භූමිකාව පහු කරලා එනවා. එතකොට මම එක්ක මේකට පොසිටිව් හෝ නෙගටිව් රියැක්ෂන් එකක් දෙනවා. ඇයි මගේ ඇතුලේ කැතාසිස් භාව විරේචනයක් ඇති වෙනවා. ඒ හින්දා තමයි මම මේකට විරෝධතාවයක් හෝ එකඟතාවයක්. ඇයි මං එකඟ වෙන්නේ? මම මේ වගේ කේසස් එක වැඩ කරනවානේ. ඒක බොරුවක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ දේවල් එළියට එන නොදුන්නාම අර හරියට වැව් බැම්ම සිදුරුනාට පස්සේ ඒක අතින් වහලා නවත්තගෙන ඉන්න ගියාට නවත්තන්න බෑ. ඒක කඩ මේ ශිවන්තිගේ පොතේම කියනවා අපේ හැඟීම් පුපුරලා යනවා කියලා. ඒතර ඒ පිපිරීම තමයි ඇබ්නෝමල් වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් තව කෙනාට විනිශ්චයෙන් තොර සවන් දීමකට වැඩි දෙයක් එපා සවන් දෙන්න. මේ නිර්මාණයක් ඇතුලේ හරි එහෙම නැත්නම් මිනිස්සෙක් කතා කරනකොට හරි අපිට පුළුවන් ද මගේ හිත ඇතුලේ ප්ලේ වෙන්නේ නැතුව මගේ අයිඩියා එක අහගෙන ඉන්න පුළුවන් ද බෑනේ. කන් දෙක විතරක් අරගෙන අහගෙන ඉන්න අපි ඉගෙන ගන්න තාක්කල් මම හිතන්නේ නෑ මෙතන තියෙන්නේ සමාජ සංස්කෘතිකමය බාධාවල් මේ ඉන්ඩිවිජුවලි මට මා තුළ තියෙන ගැටලුව තමයි මේ එළියට දෙන්නේ. මගේ විරෝධතාවය මම එළියට දෙන්නේ එතන. ඒ හින්දා දැන් සංජයගේ කතාවටත් මම ඉක්මනට ගිහිල්ලා මගේ කතාව මම නවත්තන්න. සංජය කිව්වා වගේ පුරුෂයෙකුට ඇති වෙන හිංසන මේ දේවල් ගැන අපි කතා කරද්දි මම අහන එකම ප්‍රශ්නේ තමයි බිරින්දෑවරු ඇවිල්ලා ස්වයං පුරුෂයට චෝදනා කරනවා මාත් එක්ක. ඒතර මම අහන එකම දේ තමයි ඔයාගේ පුතාව ඔයාට පුළුවන් ද රෑ 10ට මහ වැස්සක එළියට යවලා ඔය කිව්ව දේ කරගෙන එන්න පුතාව යවන්න පුළුවන්ද ඔයාට? බෑ. එහෙමනම් ඔබේ ස්වාමි පුරුෂයා කියලා කියන්නේ කාගේ හරි පුතේ. එතකොට අන්න ඒ පව එක අපි ගැහණු කියන්නේ හැමතිස්සෙම අපි විශ්වාස කරනවා කාගේ හරි වෙලිලා ඉන්න ඕනේ. අපි කාගෙන් හරි නැහැ. අපි හැමෝටම ස්වභාවදහම මේ අවශ්‍යතාවයන් අපේ දැනුම පද්ධතිය දියුණු කරගන්න මං කියන්නේ ඇකඩමික් වෙන්න ඕනේ කියලා. නමුත් අපිට ස්වභාවදහම මේ අපේ පැවැත්ම වෙන දේවල් දීලා තියෙනවා. ඒක නිසිලස කළමනාකරණය කර නොගන්නේ අපේ යම්කිසි තාක්තුරකට තියෙන කම්මැලිකමක්ද කියලා හිතෙනවා. සංජය මං කැමති යහන්න දැන් අපි හිතමුකෝ මේකන් පොදුවේ ඔබට ගොඩක් මිතුරියෝ ඉන්නවනේ මම දන්නවා ගොඩක් මිතුරියෝ ඉන්නවා මේක වරදව වටා ගන්න එපා පිරිමියෙකුට මිතුරියෝ ඉන්නවා කියලා කියන්නේ මේ පෙම්වතියෝ නෙවෙයි මේ අරුමයක් නෙවෙයි අරුමයක් නෙවෙයි සංජයට ගොඩක් ගෑනු අය ඇවිල්ලා තමන්ගේ පෞද්ගලික දේවල් කියනවා දුක කියනවා ප්‍රශ්න කියනවා එතකොට ගැහණු අය විවෘත වෙන එකේ සීමාව ගැන සංජයට මොකද හිතෙන්නේ ගැහණු අයට ඕන වෙලාවක තව පිරිමියෙක්ව ආකර්ෂණය කරගන්න එක හරි පහසුයි නේ මේ තියෙන විදිහත් එක්ක එතකොට එහෙම ආකර්ෂණයක් හරි ප්‍රශ්නයක් හරි මොකක් හරි කියාගෙන එද්දී ඒ පිරිමියයි ගැහණියෝ බාරගන්නේ කොහොමද? කොතනින්ද බාරගන්නේ? මෙයා ඔක්කොම කියනවා. මෙයා කියනවා. එතකොට ඒ කියන දේවල් වල තියෙන්න පුළුවන් සියලු කාරණා යාගේ ස්වාමි පුරුෂයාගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් දරුවන්ගේ දේවල්, ගෙදර දේවල්, පෙම්වතාගේ මොනවා හරි මෙහෙම කියද්දී අතිශය පෞද්ගලික දේවල් තියෙනවා. ඒවා අහන්න පුළුවන් මිනිහා කවුද? ඌ කොච්චර ශිෂ්ට මට්ටමක ඉන්න ඕනද අරකට සවන් දෙන්න කොච්චර අවංක කෙනෙක්ද ඊට පස්සේ ඒකට ප්‍රතිචාරය බොහෝ විට තියෙන්නේ නව සම්බන්ධතාවයක් හදාගන්න එක يعني යා මොන හරි කිව්වහම මට මේකිට එක පුළුවන් වෙන වැඩක් කරගන්න වගේ එකට ඒකට නෙවෙයි ඒ කියන්නේ ඒතකොට ඒක තේරුම් ගන්න ඕනේ යාට කාටරි කතා කරන්න ඕනේ සහෝදරයෙක්ට අයියෙක්ට හරි තාත්තෙක් වගේ කෙනෙකුට හරි මොකක් හරි පිරිමියෙකුට යට කියන දෙයක් තියෙනවා නම් ඒක අහන පිරිමියා පළමුව ශිෂ්ට වෙන්න ඕනේ මේක අපචාරයක් නොවෙන්න මේ සම්බන්ධය තවදුරටත් මිත්‍රත්වයේ සහෝදරත්වයේ තියාගන්න පුළුවන් මට්ටමක තියාගන්න පුළුවන් මිනිහෙක් වුණොත් මම හිතන්නේ ගෑනුන්ට මීටදී මේ පහසුවක් දෙන්නේ කියලා ශිවන්තිට ඒ ගැන තියෙන අත්දැකීම් මොනවද? ඔබ එහෙම විවෘත වෙන කට්ටිය ඔක්කොම හොඳ අයද?
උහු අයද හොඳ අයද මම මේ මඩක් අහන ප්‍රශ්නයට උත්තරයක් මෙන්න මේ විදිහට දෙන මගේ පොතේ කවියකින් මගේ ලියපු දෙයකින්ම බෙදා ගැනීමට බොහෝ දේ ඇති කල බෙදා ගැනීමට කිසිවකුත් නැති කල දොඩමලු හිත් ඇති ගැහණු පිරිමි ඉබාගාතේ යත් මම නම් ඉබාගාතේ යනකොට ගොඩක් වෙලාවට යන්නේ සංජය අයියලා ඉන්න බේකරිය පැත්තට. ඒකට මම දන්නවා මං ඉබාගාතේ යන තැන. ඇත්තටම අපි විවුර්ත වෙන්න ඒක මේ පුළුවන් තැනක් තියෙන්න ඕනේ. අපි කියන දේ අඩුම තරමින් අහගෙන ඉන්න එක විනාඩි 5ක් මං කියන දේ අහන් ඉන්න තැනක් තියෙන්න ඕනේ. කෙනෙක් ඉන්න ඕනේ. ඒ අවස්ථාව සංජය අර හරියට මේක කිව්වා. මම මගේ අතිශය පෞද්ගලික දෙයක්. මගේම ගැහැණු යහළුවෙකුට නොකියන දෙයක් මම සංජය අයියට කියනවා වෙන්න පුළුවන්. ඒක අහන් ඉඳලා සංජය අයියා කියනවා නම් හිතනවා නම් හරි දැන් මට මේ ගෑණිත් එක්ක මට අවශ්‍ය දේ කරගන්න පුළුවන් කියන තැනට එනවා නම් මට පිරිමියත් එක්ක මගේ ජීවිතේ මේ මම කියන අර දොඩමලු වීම වෙන්න බෑ. හැබැයි මට හම්බ වෙන පිරිසක් ඉන්නවා. එතන මේ මම ඔය දැන් නිරන්තරයෙන් බේකරිය කියලා කියන්නේ මොකද මම ඒ වගේ අවකාශ දැකලා නැහැ. සමහරවිට මගේ සීමාව ඉතා පොඩි වෙන්න පුළුවන්. මට එතන ගිහින් දැන් එතන ඕනම ගැහණු කෙනෙක්ට ඇවිල්ලා තමන් කැමති විදිහට නිදහස් වෙන්න පුළුවන්. එතන මේ සරලම උදාහරණේ ඇඳුම් නැතුව ගැහණු කෙනෙක් එතන හිටියත් ඇවිල්ලා ඇඳුමක් අඳිනවා මිසක් ඒ ගැහණු කෙනාගේ හෙළුව බලාගෙන ඉන්නේ නැහැ එතන ඉන්න පිරිමි. අන්න එහෙම පිරිමි පිරිසක් හදාගන්න ගැහණුන්ට පුළුවන්. මේ දැන් මෙතන ඉන්න මං හිතන්නේ මේ පිරිමි චරිත දෙකම එහෙම. දිල්ෂානුත් එහෙමයි සංජයයත් එහෙමයි. අපිට විවෘත වෙන්න පුළුවන් පිරිමි. එතකොට ගැහැණිය ඒ පිරිමියව අඳුන ගන්න ඕනේ. හැම පිරිමියෙක් ඉස්සරහම විවෘත වෙන්න බෑ. හැම ගැහැණියකටම ඉස්සරහ විවෘත වෙන්නත් බෑ. ඒ කියන්නේ ගැහැණු පිරිමි දෙපැත්තම එහෙමයි. සමහරලාට ගැහැණු කෙනෙක් ඉස්සරහ පිරිමි කෙනෙක් විවෘත වුණොත් හිතන්න පුළුවන් එක්ක මේ මනුස්සයා එන්නේ මේ ඇත්ත කියාගෙන ඉන්නේ මේ මාව මේවා කරගන්න කියලා අර මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ නැති විදිහේ ගැහැණු පිරිමි එකතු වුණාම ඒ ගැහැණු පිරිමි නිදහස් වෙනවා අක්කේ. ඒ නිදහස් වීම ඇතුලේ සමහර විට ලස්සන නිර්මාණ බිහි වෙන්න පුළුවන්. ඒ නිදහස් වීම කියන්නේ මේ අර මිනිස්සු කියන අසම්මත සම්බන්ධතා ඇති වෙනවා කියන එක නෙමෙයි. එතන බොහොම ලස්සන නිර්මාණයක් වෙන්න පුළුවන්. බොහොම ලස්සන කතාවක් ඇති වෙන්න පුළුවන්. සංවාදයක් ඇති වෙන්න පුළුවන්. ඒ තැනට යනවා කියන්නේ ගැහණු පිරිමි එහෙම නිදහස් වෙනවා කියන්නේ මං හිතන්නේ අපිට තියෙන ගැටලු ප්‍රශ්න තනිව අපි දරා ගන්න දේවල් ගොඩක් දුරට සාමූහිකව බෙදා ගැනීම ඇතුලේ ඇති වෙන්නේ මිනිස්සු රිලැක්ස් වෙන එක. අනිත් පැත්තෙන් ගත්තහම අලුත් දෙයක් බිහි වෙන එක. මේ සමාජයට අලුතෙන් දෙයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන එක. මං හිතන්නේ මම නිදහස් වෙච්ච තැන ඒ කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ. මට මගේ පෞල් ප්‍රශ්නයක් නිසා මම එතෙන්ට යනව නෙවෙයි. නමුත් අපි හැමෝටම තියෙනවනේ අර කැමැති කෑල්ලක්. ඒක සමහර විට මට ගෙදරදී නොලැබෙන්න පුළුවන්. මට ගිහින් පොඩ්ඩක් එළියට යන්න ඕනේ දැන්. ගැහණියක් කිව්වහම ගේ ඇතුලේ ගෙදර වැඩ කරගෙන ඉන්නවාම කියන එක නෙමෙයිනේ. මට පොන්චි රිලැක්ස් එකක් ගන්න සමහරට අර ගෙදර සමාජිකයන්ගෙන් එළියට යන එක වෙන්න පුළුවන්. මම ඒක ලබා ගන්න යන තැනදී තමයි මම නිදහස් වෙන්නේ. ඊට පස්සේ මම ෆෝන් එක අරන් කරන්නේ මට දැනෙන දේ ලියන එක වෙන්න පුළුවන්. එතනදී තමයි මම පොතක් ලියන්නේ. ඒ දේ අද මම මේ පොත ලිව්වහම මගේ ළඟට ඇවිල්ලා සමහර ගැහණු චරිත කියනවා ඔයා හරියට මගේ හිත කියවලා මේක ලිව්වා වගේ කියලා. හැබැයි ඒගොල්ලන්ගේ හිතේ තියෙන දේ ඒගොල්ලෝ ප්‍රකාශ කරලා නැහැ. මම මේක ලිව්ව එක ගැන මට ස්තුති කරනවා. එහෙම ගැහණු පිරිසකුත් ඉන්නවා. ඒ වගේ මම ප්‍රතික්ෂේප කරන පිරිසකුත් ඉන්නවා. ඒක සාමාන්‍යයි. හැබැයි මම හිතන්නේ බහුතරයක් ගැහණු ඉන්නේ මේ මම කියන තැන. හැබැයි උන්ට එළියට එන්න අවස්ථාවක් නැහැ. එක්කෝ ඒ අවස්ථාව ඒගොල්ලෝ උදා කරගන්නේ නැහැ. ඒ හැමදේම කරන්න අර අපි අපේ සීමාව දැනගෙන අපි කතා බහ කරන්න ඕනේ. ඒ සීමාවෙන් පොඩ්ඩක් එළියට යන්න ඕනේ. දිල්ෂාන් අපි දැන් දිල්ෂාන්ට කතා කරන්න කියලා. මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ. මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ. දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දෙනේ පෙරුම් පුරාගෙන සංසාරේ පැතුමග සුණු විසුමුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිජ මොහොතක් නතර වුනේ වරක් නෙතංග කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක් නෙතංග කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ දිවිජ මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක් පෙරවරුවේ 11 විනාඩි 50යි දැන්. සමසිතින් සතුට මෙන්ම දුකද උහුලන ඇය සමසිතින් සියල්ලන්ටම දයාව දක්වයි. මානව දයාව ඇගෙන් උගනිමු. ජාත්‍යන්තර කාන්තා දිනයට පෙරවදනක්. Lakanda Radio ITN අඳුර දුරලා එළිය දකින්නට ලක්හඬ සිත නිවන බුදුබණ සතියක ධර්ම දේශනා යෝ ධම්මං පස්සති ඔබ ධර්මය දකින්න. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඔබ දැක්කොත් ධර්මයෙන් ඔබ මාව දකිනවා. ඒ නිසා පින්වතුනේ ලෙඩවීම ආර්ය සත්‍යයක්. ඉපදීමත් ආර්ය සත්‍යයක්. ජාතිපච්චයා ජරා මරණ ඉපදුනානං ඒ කාන්තයෙන් වයසට යනවා. ලෙඩ වෙනවා. මරණයට පත්වෙනවා. ඒක ලෝක ධර්මතාවය. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මේ ඉරිදා උදෑසන 8ට ලක්හඬ සිත නිවන බුදුබණ Lakanda Radio ITN Sri Lanka's Tour of India 2022. FM 93.5, FM 93.7, Lakanda Radio ITN. රට වෙනස් කරන කතාව. අටවෙන්දට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න. අපි මේ උයන පිහන එක එපා කියන්න, රූපලාවන්‍ය එපා කියන්න, ලස්සන වෙන එක එපා කියන්න. ඒවා
ඔක්කෝටම වඩා කාන්තාවක් හැටියට අපේ චින්තනය වෙනස් කරගන්න පුළුවන් නම් පිරිමින් හැටියට චින්තනය වෙනස් කරගන්න පුළුවන් නම් ඔය ඔක්කොම ලස්සන කරගන්න දේවල් වලට වඩා වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා හිතන හින්දා තමයි අපි අද දවසේ ශිවන්ති, එරන්දි, සංජය, දිල්ෂාන් එක්ක මේ කතා බහ කරේ. මම කැමති සංජය මේ අවසානයට එනවට මේ අවසානයේ දෙන්නේ කොහොමද? අපි තාමත් කතා නොකරපු තැන් තියෙනවා, අපි තාමත් විවෘත නොවිච්ච තැන් තියෙනවා, අපි තව අවුරුදු ගාණක් ගියත් පිරිමි හැටියට ගෑනු හැටියට ඉන්න තැන් තියෙනවා. එහෙම ඉඳලා මේ වැඩේ තවදුරටත් කරගෙන යනවාද දුක් වේදනා විඳ විඳ? එහෙම නැත්නම් එහෙම නැති වෙන්න මොකද කරන්න ඕන? අපිට නිතරම හම්බ වෙන්නේ මයිලි එන් දෙකක් නේ. කවුරු හරි නිෂ්පාදනය කරපු නිර්මාණය කරපු එන් දෙකක් හැම වෙලාවෙම අපිට එන්ට්‍රීස් හම්බ වෙන්නේ. අපි එන්ට්‍රී එකම එන් දෙකක තියෙන්නේ. කවුරු හදන ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්, ඩිවයිස් එකක් වෙන්න පුළුවන්, සාහිත්‍ය කෘතියක් වෙන්න පුළුවන්. කවුරු හරි කරපු නිර්මාණයක අවසන් ඵලයක් තමයි අපිට හැම වෙලාවෙම අපේ පරිභෝජනයට හම්බ වෙන්නේ, භාවිතයට හම්බ වෙන්නේ. එතකොට මේක අස්සේ අපිට පුළුවන් අපි සින්දුවකින් ගමු උදාහරණයක්. සින්දුවක් එන් දෙකක් තියෙන කවුරුද කම්පෝස් කරපු, ලියපු, ගායපු අවසානයක් තමයි අපි හැම වෙලේම අත් විඳින්නේ. මෙන්න මේ අවසානයේ අස්සේ තියෙන රෝ එක අපි හොයනවාද? අපි උදාහරණයකට සින්දුවක් ගමු. සින්දුව ඇහෙනවා මට. විශේෂ කළ සින්දුව අහනවා. භාෂාවක් තියෙනවා. කටහඬකුත් තියෙනවා. මියුසිකුත් තියෙනවා. ඉස්සෙල්ලම කටහඬ අත්තරින් භාෂාව අපිට ඇහෙන සිංහල හරි දෙමළ හරි ඕන සින්දුවක තේරුම් ගන්න මේ භාෂාවත් ඇරියට පස්සේ ඒක ඇස්සේ ඇහෙන සද්දයක්. ඒ සද්දය පොදුවේ අහන්නේ. ඒකත් අමතක කරලා ඒකේ සෙපරේෂන්ස් හොයන්න. ඒකේ වයලින් එක කොච්චරක් පාවිච්චි කරලා තියෙනවද? ඉන්ස්ට්‍රුමන්ට්ස් මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? මෙන්න මේ දක්වා යනවනේ අපි. මේ මිටිග්‍රේල් එකක් අස්සේ අපිට යන්න පුළුවන්. මෙන්න මේකට ගියාම තමයි අපි කියන්නේ මේ අවස්ථාව දක්වාම ගියාම මේකේ left right ඇහෙන දක්වාම අපිට යන්න පුළුවන්. යන්න ටික තමයි තියෙන්නේ. එතෙන්ට යන්න. එතෙන්ට ගියාම තමයි මේක ඇතුළේ තියෙන මනුස්සකම් අහුවෙන්නේ. මේ මිනිස්සුන්ගේ ශ්‍රමය එතන තියෙන්නේ. ඒ ශ්‍රමය වෙනුවෙන් කොච්චර මුන් දායක වෙලා තියෙනවද? ඒ දායක වෙන එක අපේ එන්ජොයි එකේ හරි අපේ වින්දනේ හරි සීමාවක තමයි අපේ එන්ඩ් එක ඉන්නේ කියලා. එන්ඩ් එක අස්සේ තියෙන රෝ එක හොයන්න. එතකොට ට්‍රැක් පැනපු කතාවක් මුකුත් නැහැ. අහු වෙනවා ලයිෆ් එක. ජීවිතේ. මට වෙලාවේ ප්‍රශ්න තමයි ඉක්මනට යන්න වෙන්නේ ශිවන්ති. දැන් මේ ට්‍රැක් එකක් පැනගෙන යනවනේ. මේ ට්‍රැක් එකේ වැරදි තැන වචනේ අල්ලගන්න එපා. මේ අපි කියන්න හදන ට්‍රැක් එක මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මං හිතන්නේ විශේෂයෙන් ගැහැණු කෙනෙක්ගේ අදහස් ප්‍රකාශනයේ සීමාව තීරණය කරන්නේ තව ගැහැණු පිරිසක්. අන්න එතෙන්ට එන්නේ නැතුව අපි හැමෝගෙම අදහස් වලට ගරු කරන්න, හැමෝගෙම අදහස් පිළිගන්න බැරි නම් අඩුම තරමින් සවන් දෙන්නවත් පුරුදු වුණොත් මං හිතන්නේ මේ අපි මේ යන තැන් ගැන අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. අපි කොතෙන්ටද යන්න ඕනේ, අපි මොකද්ද කරන්න ඕනේ කියන එක. ගැහැණු කියන්නේ මේ ලස්සනට විකුණන්න පුළුවන් භාණ්ඩයක් නොවි. මේ සමාජයේ ලස්සන කරන්න පුළුවන් තව පුද්ගලයෙක් වෙනවා නම් හොඳයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ස්තුතියි ශිවන්ති. සංජය, එරන්දි? මං අවසාන වශයෙන් මං ඉල්ලන්න කැමති මේ අහගෙන ඉන්න හැමෝගෙම පුළුවන් නම් මේ එන අදහස් මේ නිර්මාණ හැටියටම අරගන්නවා වගේම ඒක ඇතුළේ තියෙන ගැඹුරු කතාවක්, ගැඹුරු යථාර්ථයක් මේ එන්නේ ලෝකේ නැති දෙයක් නෙවෙයි මේ අපි කතා කරන්නේ. අන්න ඒ දේ තමන්ට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන් තමන්ගේ පරිචය ඇතුලේ. නමුත් තමන්ට පුළුවන් නම් ඒක විනාඩියක් හුස්ම හිර කරලා නවත්ත ගන්නවා වගේ තමන්ගේ සිතුවිලි ගලන එක. ඒක මොහොතකට නවත්තලා අර කියන හඬට සවන් දෙන්න. ඔබ දකින දෙයට වඩා ඔබට යමක් තේරුම් ගන්න පුළුවන් වෙයි. මං හිතන්නේ ශිවන්ති ඒකට අත තියලා තියෙනවා. කවර දිහා බලන්න නැතුව පොත දිගහැරලා බලන්න. ඒක ඇතුලේ හිර වෙලා ඉන්න ඔබ බොහෝ දෙනෙකුට නිදහස් වෙන්න සහ නිදහස් විය යුතුයි කියන හැඟීම ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. 8 වෙනිදාට ඔය ඔක්කොම හිතන්න. අපි ඊට කලින් කතා කරේ අපිට ආය හම්බවීමක් නැති නිසා දිල්ෂාන්ට අවසානයේ දකින්න දෙනවා වසන්ත වත්සලා විදුරංග අද අපේ නිෂ්පාදන කණ්ඩායම. සුබ දවසක් ඔබ හැමෝටම. මම මයුරි. ගැලපිට නැගලා ඇත ගම් බලා
වෙලා